ආදරණීය දුවේ පුතේ 2022 අපි තියරි පන්තියේ තවත් දවසකට ආවා. අපි එදා නැවතුනේ රාජ්‍ය පාඩමේ වෙන මේ කොටසෙන් විශේෂයෙන්ම රාජ්‍ය පිළිබඳ මතවාද, දේශපාලන මතවාද අපි කලින් සතියකට එවුට් එකේ කොටස දුන්න ඔබට WhatsApp group එකේ ඇති එකකින් ගන්න නොලබුණු කෙනෙක් ඉන්නවනම් මගේ පෞද්ගලිකව හරි ඉල්ලන්න. ටියුට් එකේ දීලා තියෙන විදියට මාතෘකාව වෙන්නේ රාජ්‍ය පිළිබඳ දේශපාලන මතවාද. දේශපාලන මතවාදය යටතේ අපි කිව්වා රාජ්‍යක ඉදිරිපත් වෙලා තියෙන දේශපාලන මතවාද පහක් සාකච්ඡා කරනවා කියලා. ඒකෙන් අපි එදා එකක් සාකච්ඡා කිරීමක් කරා. ඒ තමයි සමාජ සම්මුතිවාදය. අපි කිව්වා දෙවෙනි මතවාදය වෙන ලිබරල් වාදය. ඊට පස්සේ අපිට සාකච්ඡා කරන්න තියෙනවා සමාජවාදය, ඊටමතරව ෆැසිස්ට් වාදය සහ අවසාන වශයෙන් ස්ත්‍රීවාදය. රාජ්‍ය සම්බන්ධ දේශපාලන මතවාද මාතෘකාවට යටතේ මෙන්න මේ කියන දේශපාලන මතවාද පහම අපි මේ පාඩම හරහා සාකච්ඡා කිරීමක් කරනවා. අපි ඒකේ පළමුවෙන් එදා සාකච්ඡා කිරීමක් කරා. ඒ තමයි සමාජ සම්මුතිවාදය. අපි සමාජ සම්මුතිවාදය යටතේ සමාජ සම්මුතිවාදීන් වන්නේ කවුද? ඒ කට්ටිය රාජ්‍ය සම්බන්ධ ඉදිරිපත් කරපු මතය මොකක්ද කියන ආදිය සමස්තය කතා කරලා අවසන් කිරීමකට ලක් කරා. අද අපි පටන් ගන්නවා. ඒකේ දෙවැන්න ඒ තමයි අතිශය වැදගත් මාතෘකාවක් ලිබරල් වාදය. බොහෝ විට දේශපාලන විද්‍යාව විෂය ඇතුලේ ළමයිට ගොඩාක් අමාරුයි කියලා ගෑ ගහන මාතෘකාවක් තමයි ලිබරල් වාදය. ඒක නිසා හරි පරිස්සමෙන් අහගෙන ඉන්න නොතේරු තැනක් තිබ්බොත් ආයෙ රිවයින් කරලා පස්සට ගිහිල්ලා ආයෙ නරඹන්න පුළුවන්. නැවත නැවත කියනෝ මතක ඇතුව වීඩියෝ ටික ඩවුන්ලෝඩ් කරලා තියා ගන්න උර අනාගතයේදී විභාගේ ළඟ වෙද්දී විශේෂයෙන්ම නැවත තව මේ පාඩම් බලා ගන්න පුළුවන්. මේක ලොකු chance එකක්. ඒ chance එක උපරිම ප්‍රයෝජන ගන්න. සහ ඩවුන්ලෝඩ් කරලා තියා ගන්නවා. පැහැදිලි තැනක් තිබුණොත් එහෙම කරලත් මගෙන් අහන්න පුළුවන්. ඒක නිසා ලිබරල් වාදය අතිශය සංකීර්ණ මාතෘකාවක් බව කියමින්ම පාඩම් පටන් ගන්න. හරියට කරගත්තොත් මේක අමාරු වෙන්නේ නැහැ. එහෙනම් අපි යනවා රාජ්‍ය පිළිබඳ දේශපාලන මතවාදය යටතේ දෙවෙනි දේශපාලන මතවාදය වන ලිබරල් වාදය පිළිබඳ සාකච්ඡාවක් පුළුල්ව සහ සරලව සාකච්ඡා කිරීමට ලක් කරන්න. මුලින්ම දේශපාලන මතවාදයක් වශයෙන් ලිබරල් වාදය කියන්නේ මොකක්ද කියලා අපි හඳුනා ගැනීමක් කළ යුතුයි. ඒදි විශේෂයෙන්ම ලිබරල් වාදය කියන මතවාදය හඳුනා ගනිද්දී ලිබරල් කියන පදේ දේශපාලන විශේෂයෙන් දේශපාලන විද්‍යාව තුළ සාකච්ඡා වෙන්නේ ලතින් පදයක් විදියට. විශේෂයෙන්ම ලතින් භාෂාවේ ලිබරල් කියන එක හඳුන්වන්නේ ලිබ කියන පදයෙන්. මේක ලතින් භාෂා වචනයක්. යනු ලිබරල් කියන එක ඉන්නේ ලතින් භාෂාවෙන්. තවදුරටත් බොහෝ විචාරකයෝ මේක කියන ඉංග්‍රීසි භාෂාවෙන් ආපු එකක් කියලාත් ඉංග්‍රීසි භාෂාවකට සමාන පදයක් දෙනවා ලිබර්ටි. ලතින් භාෂාවේ ලිබර් කියලාත් ඉංග්‍රීසි භාෂාව ඇතුලේ මේක ලිබර්ටි කියලාත් හැඳින්වීමකට භාජනය වෙනවා. කොහොම කිව්වත් මේ දෙකේම අදහස එකයි. ඒ තමයි නිදහස කියන එක. ඒ අනුව ලිබරල් කියන පදය සිංහල පදයක් නෙවෙයි. ඒක ලතින් භාෂාවෙන් නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් ඒ මොන භාෂාවකින් මේකට සිංහල භාෂාවට පරිවර්තනය වුණත් අපි ලිබරල් කියන වචනය හඳුනා ගන්නවා නිදහස කියන අදහසත් එක්ක. ඒ නිසා සිංහල අදහසින්ම දුන්නොත් ලිබරල් වාදය අපිට දෙන්න පුළුවන් මේකට මෙහිම අදහසක් නිදහස් වාදය කියලා. ලිබරල් වාදය තුළ මූලිකව සාකච්ඡාවට ලක් කරන්නේ මෙන්න මේක ගැන. ඒ තමයි නිදහස ගැන. අපි පොඩ්ඩක් ඒක විස්තර කරලා කියනවා පුද්ගලයාගේ නිදහස ගැන. ඒක නිසා ලිබරල් වාදය යන්නේ යනුවෙන් හඳුන්වන්නේ කවරක්ද කියලා අපෙන් අහුවොත් ප්‍රශ්නයක් අපිට දෙන්න තියෙන සරලම අදහස තමයි ලිබරල් වාදය කියන්නේ පුද්ගල නිදහස පදනම් කරගත්ත මතවාදයක් කියන එක. ලිබරල් වාද දේශපාලන විද්‍යාවට එකතු වෙන්නේ විශේෂයෙන්ම 17 18 කියන සියවස් වල. අපි දන්නවා 17 18 සියවස් වලට කලින් මතවාදයක් තිබ්බ සමාජ සම්මුතිවාදය. ඔන්න ඔය කියන සමාජ සම්මුතිවාදයෙන් පස්සේ තමයි ලිබරල් වාදී දේශපාලන මතවාදයක් විදිහට දේශපාලන විද්‍යාව විෂයට එක්කාසු වෙන්නේ. එහෙම එක්කාසු වෙච්ච ලිබරල් වාදයේ තුල මූලිකව කතා කරලා තියෙනවා පුද්ගලයාගේ නිදහස නැත්නම් පෞද්ගලික නිදහස පිළිබඳව. අපි මේ යටතේ සාකච්ඡා කිරීමට ලක් කරනවා ලිබරල් වාදයේ තුල සාකච්ඡා කරපු රාජ්‍ය කියන මාතෘකාව. ඒ ලිබරල් වාදයේ තුල රාජ්‍ය කියන මාතෘකාව සාකච්ඡා කරන්න කලින් අපි ඔය පැහැදිලි කිරීමක් කරේ ලිබරල් වාදය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් සරලව නැවතවතාවක් කියනෝ ලිබරල් වාදය කියන එක තුලින් අදහස් කරලා තියෙන නිදහස් වාදයක් නැත්නම් ලිබරල් වාදයේ මූලික තේමාව වෙලා තියෙන්නේ පුද්ගල නිදහස කියන එක. විශේෂයෙන්ම 17 18 වෙනි සියවස්වල ලිබරල් වාදය ඉදිරිපත් වෙන්නේ පුද්ගල නිදහස තේමා කරගෙන. එහෙම පුද්ගල නිදහස තේමා කරගෙන ලිබරල් වාදය ඉදිරිපත් වෙන්න නම් ඔබට යම් විදිහකින් වැටහෙන්න ඕන
මේ 16 17 17 18 සියවස් වෙනකොට නැති වෙලා තියෙනවනේ පුද්ගල නිදහස. ඇත්ත. 17 18 වෙනි සියවස් වෙනකොට ලෝකයේ තිබුණේ රාජාණ්ඩු පාලනයක්. රජුගේ ඒකාධිපති අත්නොමදික ආඥාදායක පාලනයත් එක්ක පුද්ගලයාට හිමි වෙච්ච නිදහස අයිතිය නැති වෙලා ගියා. ඒ නැති වුණු නැත්නම් රජු විසින් නැති කරපු පුද්ගල නිදහස ලබා ගැනීම අරමුණු මත තමයි ඔය කියන ලිබරල් වාදී දේශපාලන මතවාදයක් වශයෙන් කරණයට එන්නේ. ඒක නිසා තමයි ඒකේ මූලික තේමාව බවට පත් වෙන්නේ නැති වී ගිය පුද්ගල නිදහස නැවත ලබා ගැනීම කියන එක. ඒ අනුව ලිබරල් වාදයේ මූල ගලක්බඳු තේමා වශයෙන් අපි සඳහන් කරනවා ඒ තමයි පුද්ගල නිදහස නැත්නම් පෞද්ගලික නිදහස කියන එක. එන ලිබරල් වාදය අනු සරලම අදහසින් කිව්වොත් පුද්ගල නිදහස පෞද්ගලිකත්වයේ පදනම් කරගෙන 17 18 වෙනි සියවස්වල දේශපාලන විද්‍යාවට එකතු වෙච්ච දේශපාලන මතවාදයක්. ඒ මතවාදයේ සුපෝෂණය කරපු නැත්නම් පෝෂණය කරපු දේශපාලන චින්තකයන් විසින් බොහෝ දෑ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒ අතර ප්‍රධාන මාතෘකාව උනේ රාජ්‍ය. රාජ්‍ය හැරුණම ලිබරල් වාදීන් තවත් බොහෝ දෑ ගැන කතා කරා. විශේෂයෙන්ම ආණ්ඩුව ගැන, එහාට ගියාම පුද්ගල නිදහස ගැන, අයිතිය ගැන, මේ යුක්තිය සාධාරණත්වය ගැන, මහජන ආණ්ඩු පිළිබඳ මේ බොහෝ දෑ පිළිබඳ ලිබරල් වාදීන් සාකච්ඡා කිරීමක් කරා. අපි මේ පාඩමේදී උපුටා ගන්නේ ලිබරල් වාදීන් රාජ්‍ය පිළිබඳව සාකච්ඡා කරන ලද කරුණු මොනවද කියලා සඳහන් කිරත සාකච්ඡා කිරීමකට. ඒ අනුව අපි දැන් මෙතන සිට පටන් ගන්නවා ලිබරල් වාදය ඇතුලේ රාජ්‍ය පිළිබඳව උන් දක්වපු අදහස් මොන වගේද කියලා. ලිබරල් වාදය ඇතුලේ රාජ්‍ය සම්බන්ධව සාකච්ඡා කරපු දේවල් ගැන අවධානය යොමු කරද්දී අපි මේක කොටස් 4කට බෙදා ගන්නවා. අධ්‍යයනයේ පහසුව තකා අපි මෙන්න මේ කියන කොටස් වලට බෙදා ගන්නෝ ලිබරල් වාදීන් රාජ්‍ය පිළිබඳව සාකච්ඡා කරන ලද කරුණු සමුදාය. පළවෙනි කොටස තමයි ලිබරල් වාදීන් සාකච්ඡා කරලා තියෙන රාජ්‍යයේ උපත නැත්නම් ආරම්භය පිළිබඳව. දෙක වුන් කතා කරලා තියෙනවා මේ මුලටම ගන්න රාජ්‍ය හැඳින්වීම ගැන අර්ථකථනය. අපි දෙකට ගන්නවා රාජ්‍ය ආරම්භය නැත්නම් උපත, තුන රාජ්‍ය ක්‍රියාකාරීත්වය, හතර රාජ්‍ය අනාගතය. ඔන්න ඔය කියන කරුණු හතර ගැන ලිබරල් වාදීන් සාකච්ඡා කිරීමක් කරලා තිබ්බා. ඒ අනුව නැවත සාරාංශ කරොත් ලිබරල් වාදය ඇතුලේ රාජ්‍ය පිළිබඳව සාකච්ඡා කරපු කරුණු අපිට අංශ හතරකට බෙදන්න පුළුවන්. එකක් තමයි රාජ්‍ය හැඳින්වීම නැත්නම් රාජ්‍ය අර්ථකථනය, දෙක වුන් රාජ්‍ය ආරම්භය ගැන සඳහන් කරපු දේවල්, තුන රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය නැත්නම් අපිට දානමත් දෙන්න පුළුවන් රාජ්‍යයේ ස්වභාවය කියලාත්, හතරවෙනි කාරණේ තමයි රාජ්‍ය අනාගතය. ඔන්න ඔය කාරණා හතර සාකච්ඡා කරායින් පස්සේ අපිට මේ කියන මාතෘකාව අවසන් කරගන්න පුළුවන්. එහෙනම් මේ ලිබරල් වාදය යටතේ අපි මෙන්න මේ අංශ හතර ගැන සාකච්ඡා කිරීමක් කරනවා. අමතක කරන්න බා පාඩම් කරලා තියාගන්න අංශ හතර වෙන්නේ රාජ්‍ය හැඳින්වීම, රාජ්‍ය ආරම්භය, රාජ්‍ය ස්වභාවයවත් ක්‍රියාකාරීත්වය සහ අවසානයේ රාජ්‍ය අනාගතය. අපි ඔන්න ඔය කියන කාරණා හතර ලිබරල් වාදයේ යටතේ ඉඳගෙන සාකච්ඡා කිරීමක් කරනවා. අපි මුලින්ම ගන්නවා ඒකෙදි රාජ්‍ය හැඳින්වීමේවත් රාජ්‍ය අර්ථකථනය කියන කොටස. හරි. කිව්ව විදිහටම අපි ලිබරල් වාදයේ යටතේ ගන්නවා පළවෙනි කොටස. ඒ තමයි රාජ්‍ය හැඳින්වීමේවත් රාජ්‍ය අර්ථකථනය කිරීම. රාජ්‍ය හැඳින්වීමේවත් රාජ්‍ය අර්ථකථනය කිරීම ගැන කතා කරද්දී ලිබරල් වාදයේ තුල ඉන්න ලිබරල් වාදී චින්තකයෝ අපිට කවුද කියලා ඉස්සරහට දෙන්න පුළුවන්. දැනට අපි මෙහෙම නාම මාත්‍රික ඔළුවේ තියාගමු මේකේ චින්තකයන් කීප දෙනෙක් ඉන්නවා කියලා. ලිබරල් වාදී මතය ගැන අදහස් දක්වපු චින්තකයන් විසින් රාජ්‍ය සම්බන්ධව යම් හැඳින්වීමක් කරලා තිබ්බා. ඔවුන් රාජ්‍ය පිළිබඳව හඳුන්වා දීමේදී මෙහෙම කතාවක් ඉස්මතු කරනවා. ඒ තමයි ඔවුන් පිළිගන්නවා රාජ්‍ය නිර්මාණය කරන්නේ මිනිසා විසින් කියන එක. විශේෂයෙන් මිනිසුන්ගේ අවශ්‍යතා මත ඔවුන් විසින් රාජ්‍ය නිර්මාණය කරගන්නවලු. එතකොට රාජ්‍ය කියන ආයතනය නිර්මාණය කරගන්න නැත්නම් බිහි කරගන්නේ සහ පවත්වා ගන්නේ මානවයා විසින්. ඒ මානවයා විසින් රාජ්‍ය
පවත්වා ගන්නේ මානවයින්ගේ අවශ්‍යතාවය මත. ඒ නිසා අපි රාජ්‍ය මේකදී හැඳින්වීමක් කරනෝ ලිබරල් ආදීන්ට අනුව රාජ්‍ය කියන්නේ මානව අවශ්‍යතා නැත්නම් මිනිසුන්ගේ පොදු යහපත සලසන සංවිධානයක්. මොන සංවිධානයක්ද? මානව සංවිධානයක්. ඔන්නෝකයි ලිබරල් ආදීන්ට අනුව රාජ්‍ය සම්බන්ධව දෙන්න පුළුවන් අර්ථකථනය. නැවත කිව්වොත් ලිබරල් ආදීන් රාජ්‍ය සම්බන්ධව දකින්නේ මෙන්න මෙහෙම දෘෂ්ටි කෝණයක්. ඒ තමයි රාජ්‍ය බිහි කරගන්නේ මිනිසුන් විසින්. ඔවුන්ගේ අවශ්‍යතාව මත. එහෙම බිහි කරගත්ත රාජ්‍යයෙන් බලාපොරොත්තු වෙනෝ ඔවුන්ගේ පොදු යහපත සලසා ගැනීමක්. ඒක නිසා ඔවුන් රාජ්‍ය දකිනවා මිනිසුන්ගේ අවශ්‍යතා නැත්නම් පොදු යහපත සඳහා පවතින මානව සංවිධානයක් ලෙස. සරල මාර්ථකථනයෙන් කිව්වොත් ඔවුන්ට අනුව රාජ්‍ය කියන්නේ සමාජ උපකරණයකි. සමාජ උපකරණ කියන්නේ අදහස තමයි සමාජය කියන්නේ මානව එකතුවක්. පොදු ව්‍යාපකම සමාජය කියන්නේ මානවයා කියන එක. සමාජ උපකරණයක් කියන්නේ මානවයාගේ උපකරණයක් කියන එක. උපකරණයක් කියන වචනය ඇතුලේ එක අපි දකිනවා උපකරණයක් කියන්නේ මෙතනදී මූලිකව මිනිසුන්ගේ අවශ්‍යතා ඉටු කරන යාන්ත්‍රණයක් කියන එක. તો රාජ්‍ය කියන්නේ උපකරණයක් මිනිසුන්ගේ පොදු අවශ්‍යතා පොදු යහපත ආදිය මේ උපකරණය හරහා සලස ගන්නවා. ඒක නිසා ලිබරල් ආදී රාජ්‍ය හඳුන්වනවා සමාජ උපකරණයක්. ඒක අදහස තමයි සමාජ අවශ්‍යතා ඉටු කරන යාන්ත්‍රණයක් කියන එක. එන රාජ්‍ය හඳුන්වන්නේ ලිබරල් ආදීන් ඔන්න ඔය කියන විදියට සමාජ උපකරණයක්. එහෙනම් මෙතෙක් කලක් පැවති මතවාදයන්ට වෙනස්ව ගිහිල්ලා ලිබරල් ආදීන් දෙනවා රාජ්‍ය පිළිබඳ මානුෂීය අර්ථකථනයක්. ඒ මානුෂීය අර්ථකථනය ඇතුළේ උන් පැහැදිලි කිරීමක් කරනවා රාජ්‍ය තියෙන මිනිසුන්ගේ පොදු යහපත උදෙසා. රාජ්‍ය කියන්නේ මිනිසුන්ගේ පොදු යහපත සලසන මානව සංවිධානයක්. ඕකයි රාජ්‍ය හැඳින්වීමට ලිබරල් ආදීන් දෙන අදහස් උපදෙස් ටික. ඔය තමයි පළවෙනි කොටසට එන්න ඕන දැන්. අපි යනවා දෙක කොටසට. ඒක තියෙනවා රාජ්‍ය ආරම්භය. රාජ්‍ය ආරම්භය මෙතනදීම කියුණා අපි පැහැදිලි කිරීමක් කරා රාජ්‍ය ලිබරල් ආදීන් කියන විදිහට ආරම්භ කරන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාව උදෙසා. කොහොම වුණත් අපි ටිකක් පැහැදිලි අදහසක් දෙනවා මේකට. ලිබරල් ආදීන්ට අනුව රාජ්‍ය ආරම්භය සම්බන්ධ වුන්ගේ අදහස තවත් මතවාදයක් එක්ක සමපාත වෙනවා. ඒ මතවාදය වෙන්නේ විකාශනාත්මක වාදය. අපි තව විස්තර කරලා කියනවා මේක සමාජ විකාශනාත්මක වාදය. සමාජ විකාශනාත්මක වාදීන් රාජ්‍ය ආරම්භය සම්බන්ධව දෙන අදහසම ලිබරල් වාදීනොත් නිවැරදි කියලා පිළිගන්නවා. ඔබ දන්නවා සමාජ විකාශනාත්මක වාදීන්ට අනුව රාජ්‍ය ආරම්භුනේ කොහොමද කියලා. අපි පැහැදිලි කිරීමක් කරලා තියෙනවා කලින් පාඩම් වලදී. ඔවුන්ට අනුව රාජ්‍ය බිහි වෙන්නේ සමාජය විකාශනීමේ ප්‍රතිඵලයක් විදියට. ආරම්භයේ මිනිසු ගත කරේ පෞද්ගලික තනි ජීවිතයක්. එහෙම තනි ජීවිතයෙන් මිදිලා මිනිස්සු ඉස්සෙල්ලාම සංවිධානය වෙන්න පටන් ගන්නේ විකාශනාත්මකවාදීන් කියන විදියට පවුලක් විදියට. අනුව මිනිස්සු හදාගන්න ප්‍රාථමික සංවිධාන ඒකකය තමයි පවුල. ඉන් පසුව පවුල් එකතු වෙනවා. උදාහරණයක් කිව්වොත් ඒ එකතු වීමට බොහෝ දේ සම්බන්ධ වෙන්න පුළුවන්. විවාහය, ලේඥාදීත්වය, ආරක්ෂාව මොන හරි කාරණා උදෙසා පවුල් එකතු වෙනවා. එහෙම එකතු වෙලා ගෝත්‍ර කියන එකකයක් නිර්මාණය වෙනවා. විකාශනාත්මකවාදීන් තමයි. පසු කාලීනව ගෝත්‍රත් එකතු වෙනවා. ඒකට යම් සමාජ බන්ධන ගණනාවක් බලපානවා. ඒ සමාජ බන්ධන ඔස්සේ එකතු වෙනවා ගෝත්‍ර. ඊට පස්සේ ඒක තවදුරටත් ගෝත්‍රයක් වෙන්නේ නැහැ. ඒක සමාජයක් බවට පත් වෙනවා. පසු කාලීනව සමාජයේ ඉන්න මිනිසුන් විසින් සමාජ අවශ්‍යතා පෙරදරි කරගෙන රාජ්‍ය නිර්මාණය කරගන්නවා. මොකද තවදුරටත් සමාජය කියන්නේ ගෝත්‍ර පවුල වගේ සරල එකකයක් නෙවෙයි. සමාජය ඇති වෙන්නේ ගෝත්‍ර ගොඩක් කීපයක් එකතු වෙලා. නිසා සමාජය සංකීර්ණයි. ඒ සමාජය සංකීර්ණ නිසා තවදුරටත් සමාජයක් පාලනය කරගන්න ඔවුන්ට ස්වයංව බැරි වෙනවා. ස්වයංව පාලනයේ ගිලිහී යාමත් එක්ක සමාජ මිනිසු කතිකා කරගන්නවා රාජ්‍ය නිර්මාණය කළ යුතුයි පාලකයාත් සමග. ඉන්පස්සේ සමාජය විසින් රාජ්‍ය නිර්මාණය කරගන්නවා කියන එක තමයි සමාජ විකාශනාත්මකවාදීන්ට අනුව රාජ්‍ය ආරම්භය සම්බන්ධ අදහස. තනි වාක්‍යයෙන් කිව්වොත්
ඓතිහාසික කියන්නේ ඉතිහාසයේ සමාජ විකාශනයේ ප්‍රතිඵලයක් විදියට සමාජයේ විසින් රාජ්‍ය නිර්මාණය කරගන්න. ඒක නිසා අපි සරල උත්තරයක් දෙනවා රාජ්‍ය ආරම්භය සිදු වෙන්නේ සමාජ ඒකකයක් විදියට නැත්නම් සමාජ නිර්මාණයක් විදියට මේක සමාජයේ විසින් අවශ්‍යතා මත නිර්මාණය කරගත් එකක්. ඔනෝකයි රාජ්‍ය ආරම්භය සම්බන්ධව ලිබරල් වාදීන් දෙන අදහස. සරල අර්ථකථනයෙන් කිව්වොත් මේක සමාජ විකාශනාත්මකවාදයට සමානයි. විකාශනාත්මකවාදීන් කියන විදිහට රාජ්‍ය ආරම්භයෙන්නේ ඓතිහාසික සමාජ විකාශනයේ ප්‍රතිඵලයක් විදිහට සමාජයේ විසින් නිර්මාණය කරගත් එකකයක් ලෙස ඒ අදහසම ලිබරල් වාදීන් පිළිගන්නවා. යනුව උන් දෙනවා රාජ්‍යයට සමාජමය උපතක්. රාජ්‍ය කියන්නේ සමාජ නිර්මාණයක්. තම මේක බිහි වෙන්නේ සමාජ අවශ්‍යතා පොදු යහපත ආදී කාරණා ගොඩක් සැලකිල්ලට අරගෙන. ඔක තමයි රාජ්‍ය ආරම්භය සම්බන්ධ ලිබරල් අදහසයකට දීලා තියෙනවා. මානුෂීය මුහුණුවරක් නැත්නම් සමාජීය මුහුණුවරක්. ඒකයි දෙවෙනි කොටසෙන් විස්තර කරන්න කාරණා ටික ඩියුට් එකේ තියෙනවා. ඒකත් කියවගෙන ඕක බලා ගන්න. හරි. ඊළඟ කොටස වෙන්නේ රාජ්‍යයේ ස්වභාවයේවත් ක්‍රියාකාරීත්වය. ලිබරල් වාදීන් මොකද්ද රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය දෙන අදහස? ටිකක් මේක සමාත්‍රකාව සංකීර්ණ වෙනවා. ඒක නිසා මේ කැලල හොඳටම බලා ගන්න වෙනවා. රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය නැත්නම් රාජ්‍ය පවතින්න ඕන කොහොමද කියන එකට ලිබරල් වාදීන් කියන මේ චින්තකයෝ ටික අදහසක් දෙනවා. හැබැයි ඒ අදහස තවදුරටත් පොදු එකක් බවට පත් වෙන්නේ නැහැ. මේව කතාවක් කියන්නම්කෝ. ඔබට මතක ඇති ලිබරල් වාදීන් රාජ්‍ය අර්ථකථනය කරේ කොහොමද කියලා. ඔවුන් කිව් විදියට රාජ්‍ය කියන්නේ සමාජ උපකරණයක් නේ. සමාජයේ ඉන්න මිනිස්සු විසින් තමයි ඔවුන්ට අනුව රාජ්‍ය නිර්මාණය කරගත්තේ. දැන් මිනිස්සු විසින් නම් රාජ්‍ය නිර්මාණය කරගත්තේ. රාජ්‍ය ක්‍රියාත්මක වෙන්නත් ඕන දරුවෝ ඒ මිනිසුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් නේද? මිනිස්සු යම් තැනකදී සමාජයේ බිහි වුණාට පස්සේ රාජ්‍ය හදාගන්නවා. ඒ හදාගන්නේ ඔවුන්ට තනිව කරගන්න බැරි බොහෝ දේ රාජ්‍ය හරහා බලාපොරොත්තු වෙලානේ. එතකොට මිනිස්සු රාජ්‍ය නිර්මාණය කරගන්නේ රාජ්‍යයේ අවශ්‍යතාව උදෙසා. මිනිසුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් තමයි රාජ්‍ය නිර්මාණය කරන්නේ. તો රාජ්‍ය කළ යුත්තේ මිනිසුන්ගේ අවශ්‍යතාව ටික පෙරලා ඉෂ්ට කරන්න ඕන. ඒතර මිනිස්සු රාජ්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ අවශ්‍යතා සැලසීමක්. හැබැයි මෙහෙම ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒ තමයි මිනිසුන්ගේ අවශ්‍යතා ඒකාකාරීද? ඔබට හිතලා බලන්න. මිනිසුන්ගේ අවශ්‍යතා එක වගේද? මිනිසුන්ගේ අවශ්‍යතා වෙනස් වෙන්නේ නැද්ද? අපි ගමු මෙතන AB කියන දෙන්න. Aට තියෙන අවශ්‍යතා ටිකයි Bට තියෙන අවශ්‍යතා ටිකයි වෙනස් වෙන්න බැරිද? පුළුවන්. මේ A සහ B කියන්නේ සමාජ කණ්ඩායම් දෙකක නම් ඔබ හිතන්නකෝ A කියන්නේ නිර්ධන පාන්තිකයෙක් කියලා. අපි දුම් B කියන්නේ එහෙනම් ධනපති පාන්තිකයෙක්. ඔබ අතරින්ම කීප දෙනෙක්ගේ නම අහුල ගන්නකෝ. එතකොට A කියන නිර්ධන පාන්තිකයයි B කියන ධනපති පාන්තිකයාගේ අවශ්‍යතා ටික විවිධයිනේ. නිර්ධන පාන්තිකයාට බොහෝ විට අවශ්‍යතාවයක් වෙලා තියෙන තමන්ගේ එක්ක වෘත්තියක් නැත්නම් රැකියාව පැත්තේ මොකක් හරි සහනයක් නැත්නම් භෞතික අවශ්‍යතාව වෙනුවෙන් යම්කිසි බදු වල සහනයක් රජේ නැත්නම් රාජ්‍යයෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට A කියන පුද්ගලයා බලාපොරොත්තු වෙන පුළුවන් තරම් තමන්ගේ නිර්ධන ක්‍රමයට රාජ්‍යයෙන් විසඳුමක්. අපි දුන්න බඩු මිල වැඩි නම් නිර්ධන පාන්තික මිනිස්සු බලාපොරොත්තු වෙන රාජ්‍යයෙන් ඒ බඩු මිල අඩු කරයි කියලා. හැබැයි B කියන කෙනාට එහෙම මුදල් සම්බන්ධ අවශ්‍යතා ගැන ඒ පැත්තෙන් ගැටලුවක් නැහැ. එයාට වෙන අවශ්‍යතා ටිකක් තියෙනවා. තමන්ගේ ව්‍යාපාර ටික වේවා. එතෙන් එහාට තමන්ගේ තවත් ලෝක පරිමාණයෙන් කරගන්න බලාපොරොත්තු වෙන යම් යම් දේවල් ටිකක් වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ධනපති පාන්තික මේ B කියන කෙනා බලාපොරොත්තු වෙන මේට වඩා වෙනස් දෙයක්. ඒතර යාට ඕන රට ඇතුලේ රාජ්‍ය සමහරට ව්‍යාපාර කරන්න ලොකු අවස්ථා ටිකක්. ඒතර බොහෝ විට රාජ්‍යයන් බදු සහනයක් ව්‍යාපාර කරන කට්ටියට. ඒතර හිම දේවල් ටිකක් B බලාපොරොත්තු වෙනවා. ඒතර හිතන්නකෝ A සහ B අතර තියෙන අවශ්‍යතාවල වෙනස. එහෙනම් අපි සරල කියනවා සමාජයේ මිනිස්සු අතර තියෙන අවශ්‍යතා ඒකාකාරී නැහැ. ඒවා බහුවිධයි. ඒවා වෙනස් වෙනවා. ඒතර මිනිස්සුන්ගේ අවශ්‍යතා ඒකාකාරී නැත්තම්
අවශ්‍යතාව වෙනස් වෙනවා නම් රාජ්‍ය කටයුතු කළ යුත්තේ එහෙම ඒකාකාරී නොවන අවශ්‍යතාව වෙනුවෙන්නේ. දැන් රාජ්‍යයට බරපතල ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. කොහොමද වෙනස් වුණු සමාජයට නැත්නම් වෙනස් වෙන මිනිසුන්ගේ අවශ්‍යතාවලට ඒකාකාරී උත්තරයක් දෙන්නේ කියලා. යම් විදිහකින් මෙහෙම කිව්වොත් ඔබේ ගෙදර ඉන්න හිතන්නකෝ මේ පවුලේ ඉන්න සමාජිකයන් දෙන්නෙක් කියලා. අපි ගෙදර රාජ්‍ය ප්‍රධානි බවට පත් වෙන ඔබේ අම්මා තාත්තා. ඒතර ඔබ සහ ඔබේ පවුලේ වෙනස් සමාජයක්. අපි තුමු නංගි මල්ලි හරි කියලා. ඒ දෙන්නගේ අවශ්‍යතාව සමාන නැහැනේ. ඔබේ අදහස්ම නෙවෙයි නංගිට මල්ලට දෙන්නේ. වෙනස් වෙන්න පුළුවන්. ඒතර වෙනස් වෙන අදහස් වලට අම්මට තාත්තට ඒකාකාරීව සලකා ගන්න බැරි වෙනවනේ. අවුරුද්දට ඇඳුමක් දෙන්න කිව්වොත් ඔබලා දෙන්නට මේක මැදමක් දීලා හරියන්නේ නැහැනේ. ඔබ පිරිමියෙක් නම් නංගි කියන්නේ කාන්තාවක් නෑට දෙන්න ඕන වෙනත් ඇඳුමක් නේ. ඒතර මේ දෙන්නේ අවශ්‍යතාව ටික මොකක්ද වෙලා තියෙන්නේ? බහුවිධයි. වෙනස් වෙලා තියෙනවා. එතකොට අම්මා තාත්තට සිද්ධ වෙනවා ඒ වෙනස් වෙන අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒවට උත්තරයක් දෙන්න. රාජ්‍යයටත් ඔන්නේ ප්‍රශ්න මුහුණ දෙන්න සිද්ධ වුණා. මොන ප්‍රශ්නෙටද? සමාජයේ අවශ්‍යතා ටික වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන අවශ්‍යතාවයන්ට කොහොමද අපි සේවා සලසන්න ඕන කියලා. ඒක නිසා තමයි මම අර කලින් කිව්වේ රාජ්‍ය ක්‍රියාත්මක වෙන්න ඕන විදිය ගැන ලිබරල් වාදීන්ට පොදු අදහසක් තිබ්බේ නැහැ. පටන් ගන්න ඕන පාඩම මෙහිමයි. රාජ්‍ය ක්‍රියාකාරීත්වය ගැන ලිබරල් වාදීන් සතුව පොදු අදහසක් පැවතියේ නැත. ඒ මත ඔවුන් ප්‍රධාන වශයෙන් කණ්ඩායම් තුනකට බෙදෙනවා. රාජ්‍ය කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන කියන එක සම්බන්ධව වුන් උත්තර තුනක් දෙනවා ගුරුකුල තුනකට බෙදලා. අපි මේ ගුරුකුල වලට නම් තුනක් දෙනවා. පළවෙනි එක තමයි සම්භාව්‍ය ලිබරල් වාදය, දෙක නූතන ලිබරල් වාදය, ඊට පස්සේ නව ලිබරල් වාදය. ඔන්න රාජ්‍ය ක්‍රියාකාරීත්වය පදනම් කරගෙන ලිබරල් වාදීන් දෙන එකිනෙකට වෙනස් අර්ථකථන තුන. මේක පාඩම් කරගන්න වෙනවා. සම්භාව්‍ය ලිබරල් වාදය 1, දෙක නූතන ලිබරල් වාදය, 3 නව ලිබරල් වාදය. පටල ගන්න එපා නූතන නව මාරු වෙයි. ඒකට යම් කිසි හැඩයක් තියෙනවා. ඒ හැඩය එක්ක පාඩම් කරන්න. වචන කීපයක්, වචන 3ක්, අකුරු 2ක්. ඒ නිසා සම්භාව්‍ය නූතන සහ නවයි මේ තුනේ පිළිවෙල වෙන්න ඕන. පිළිවෙල වැරදුනොත් අනිවාර්යයෙන් භාගෙදී වැරදි වලට තමයි මේ ගණන් ගන්නේ. ඒක නිසා හරියට මේ තුන පාඩම් කරගන්න වෙනවා. හරි. දැන් එතකොට මෙතනින් එහාට අපිට සාකච්ඡා කරන්න තියෙන මේ අදහස් තුන ගැනම. මේ අදහස් තුන ඇතුලේ රාජ්‍ය ක්‍රියාත්මක වෙන්න ඕන විදිය ගැන තියෙන එකිනෙකට වෙනස් මතයන් තුනක්. ඒක නිසා අපිට රාජ්‍ය ක්‍රියාකාරීත්වය ඇතුලේ මෙන්න මේ කියන තුනම ගැන සාකච්ඡා කරන්න වෙනවා. අපි මේ බෝඩ් එකේ බෙදා ගන්න මේ කොටස් තුනකට ඔබත් එහෙම කොලයක් අරගෙන බෙදාගෙන මාත් එක්ක මේ වැඩේ කරගෙන යන්න. එහෙනම් අපි යනවා මේ කොටස් තුන පිළිබඳව සාකච්ඡා කරන්න. ඔළුවේ තියාගන්න අපි මේ කතා කරන්නේ රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය යටතේ බව. මේ තුන. මුලින්ම තියෙනවා සම්භාව්‍ය ලිබරල් වාදය, දෙක නූතන ලිබරල් වාදය හා අවසානයේ තියෙනවා නව ලිබරල් වාදය. මේ තුන ඉදිරිපත් වෙන්නේ මෙන්න මේ රාජ්‍යයේ ස්වභාවයවත් ක්‍රියාකාරීත්වය ගැන අදහස එක. ඒකේ පිළිවෙලක් තියෙනවා. මුලින්ම ලිබරල් වාදයේ තුල ඉදිරිපත් වෙන සම්භාව්‍ය එක ඉදිරිපත් කරන කාලය දුන්නොත් ඒක 18 වෙනි සියවස. නූතන ලිබරල් වාදය ඉදිරිපත් වෙන්නේ 20 වෙනි සියවසේ මැද භාගයේ. නව ලිබරල් වාදය ඉදිරිපත් වෙන්නේ 20 වෙනි සියවසේ හරියට 1960 දශකයෙන් පස්සේ. අයියනෝ ලිබරල් වාදයේ ඇතුලේ බිහිවෙන මේ කියන සම්භාව්‍ය නූතන හා නව කියන කොටස් තුන එකිනෙකට වෙනස් කාල තුනක බිහි වෙන්නේ. සම්භාව්‍ය ලිබරල් වාදය 18 වන සියවසෙත් නූතන ලිබරල් වාදය 20 වන සියවසේ මැද භාගයේ, ඒ කියන්නේ හරියටම කිව්වොත් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. යුද්ධයෙන් පසු. තුන්වෙනි එක වෙන නව ලිබරල් වාදයක 1960 දශකයෙන් පස්සේ බිහි වෙන්නේ. එහෙනම් මේ අදහස් තුන අපිට කතා කරන්න තියෙනවා. මේ අදහස් තුනෙන්ම කතා කරලා තියෙන්නේ රාජ්‍ය ක්‍රියාකාරීත්වය නැත්නම් රාජ්‍ය ක්‍රියාත්මක වෙන්න ඕන කොහොමද කියලා. මේ සම්බන්ධව කතා කරපු චින්තකීන් ටිකක් ඉන්නවා. ඔබට මුලින්ම සිද්ධ වෙනවා මේ එක් ලිබරල් කොටස් ඇතුලේ මේ අදහස් ඉදිරිපත් කරේ කවුද කියන එක පාඩම් කරගන්න. මම දෙනවා නම් 3 බැගින් පොතේ ඊට වඩා ඇති ඔබට පාඩම් කරගත්තම ඇති මේ 3 විතරයි. සම්භාව්‍ය ලිබරල් වාදය ඇතුලේ තියෙනවා
ඉන්නව 3 දෙනෙක්. මේ අදහස ඉදිරිපත් කරපු. එක්කෙනෙක් තමයි ප්‍රධාන කෙනා නිර්මාතෘ ජෝන් ලොක්. දෙවැන්න ඉන්නෝ ඇඩම් ස්මිත්. තෙවැන්න ඩේවිඩ් රිකාඩෝ. තුන් දෙනා ඉන්නේ. නූතන ලිබරල් වාදයට මම එහෙම නම් තුනක් දෙනවා. පළවෙනි කෙනා ජෙරම් බෙන්තම්, දෙවැන්න ජෝන් ස්ටුවර්ට්, තන් කෙටි කරලා ජේ.එස්. මිල්, තුන්වැන්න ජේම්ස් මිල්. තුන් දෙනාම අයිති වෙන නූතන ලිබරල් වාදීන් ගණිත. නවයකෙත් ඉන්නවා ඒ වගේම තුන් දෙනෙක්. ඊට වඩා ඉන්නවා මම මේ ලේසි වෙන්න තුනක් ගත්තා. පළවෙනි කෙනා තමයි මිල්ටන් ෆ්‍රීඩ්මන්, රොබර්ට් නොර්ෂික්, තුන්වැන්න තමයි ෆ්‍රැන්සිස් ෆුකුයාමා. හරි. ඔක තමයි මේ එක් කොටස් වල යටතේ ලිබරල් වාදීන් චින්තකයන් අපිට බෙදන්න පුළුවන් විදිය. අයිපනි කිව්වා සම්බා ලිබරල් වාදී තුන් දෙනෙක් ඉන්නවා. ජෝන් ලොක්, ඇඩම් ස්මිත්, ඩේවිඩ් රිකාඩෝ. මුදල් ලිබරල් වාදීන් තුන් දෙනෙක් ජෙරම් බෙන්තම්, ජේ.එස්. මිල් කියන්නේ ජෝන් ස්ටුවර්ට් මිල් සහ තුන්වැන්න ජේම්ස් මිල්. නව ලිබරල් වාදීන් තුන් දෙනෙක් මිල්ටන් ෆ්‍රීඩ්මන්, රොබර්ට් නොර්ෂික් සහ ෆ්‍රැන්සිස් ෆුකුයාමා. දැන් ෆුකුයාමා කියලා කියනවා. මේ එකිනෙකට වෙනස් චින්තකයෝ ටික රාජ්‍ය ක්‍රියාත්මක වෙන්න ඕන විදිය ගැන එකිනෙකට වෙනස් අදහස් තුනක් දෙනවා. හරියටම කිව්වොත් වුන් මේ සම්බන්ධව දෙනවා ප්‍රතිපත්ති තුනක්. රාජ්‍ය ක්‍රියාත්මක වෙන්න ඕන මෙන්න මේ ප්‍රතිපත්ති මත පිළිපදලා. සම්මා ලිබරල් වාදීන් වෙච්ච මෙන්න මෙයාලා කියනෝ රාජ්‍ය ප්‍රතිපත්තිය වෙන්න ඕන නිර්බාධවාදී. මෙයාලා කියනවා රාජ්‍ය ප්‍රතිපත්තිය සුබ සාධනවාදී. මෙයාලා කියනෝ නෑ රාජ්‍ය ප්‍රතිපත්තිය අවම රාජ්‍ය. ඔන්න ඔය කියන ප්‍රතිපත්ති තුනයි මේ තුන්ගොල්ලෝ විසින් රාජ්‍ය ක්‍රියාත්මක වෙන්න ඕන විදියට ඉදිරිපත් කළා තියෙනවා. වචනෙන්ම තේරුම් ගන්න පුළුවන්. නිර්බාධවාදී ප්‍රතිපත්තියදී කියන නිර්බාධ. නිර් කියන්නේ නෑ, බාධ කියන්නේ බාධාවක්. බාධාවක් වෙන්න එපා. කාටද මේ කියන්නේ? රාජ්‍යයට. රාජ්‍යයවත් ආණ්ඩුව මේකෙදී බාධාවක් නොවන ප්‍රතිපත්තියක් මේ කට්ටිය අපේක්ෂා කරනවා. ඔවුන් රාජ්‍යයට නියම කරන එක කාර්යයක්. ඒ තමයි නීතිය හා සාමය ආරක්ෂා කිරීම. මේ කාර්ය හැරුණම වෙනත් කාර්ය කිරීම රාජ්‍යයට සපුරා තහනම් කරනවා. તો රාජ්‍ය කරන්න පුළුවන් රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම පමණයි. ඒක හරියට නිකන් අපි කියන මේක ආරක්ෂක කාර්යයක්. කරන්නේ ආරක්ෂා සැපීමක් නේ. මිනිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්නයක් ගෙද්දී රාජ්‍යයට පුළුවන් නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ හැරෙන්න රාජ්‍ය හෝ ආණ්ඩුව නැත්නම් පාලකයා කිසිම දෙයක් වෙනුවෙන් මැදිහත් වෙන්න බෑ. ඒක රාජ්‍යයේ කාර්යභාරයන් තනිකරම සීමා කරලා තියෙන අඩුම මට්ටමකට. ඒක නිසා සම්බා ලිබරල් වාදීන් රාජ්‍යයට දෙන ඔන්න ඔය වගේ ප්‍රතිපත්තියක්. අපි නමක් දාන එකට නිර්බාධවාදී. බාධාවක් වෙන්න බෑ. කාටද බාධාවක් වෙන්න බැරි? රාජ්‍ය ඇතුලේ ඉන්න මිනිසුන්ට. රාජ්‍ය කළ යුත්තේ ඒක කාර්යයයි නීතිය හා සාමය රැකීම පමණයි. ඒක හරියට නිකන් පොලිස් කාර්යභාරයක් වගේ. ඒක නිසා මේ යටතේදී අපි රාජ්‍ය සමාන කරනවා පොලිස් රාජ්‍යයකට. ඇයි? රාජ්‍ය ක්‍රියාත්මක වෙන්නේ පොලිස් කාර්යයක් වගේ. නීතිය කැඩුනොත් යම් තැනකදී අන්න තෙන්දී රාජ්‍යයට මැදිහත් වෙන්න පුළුවන්. ඒ හැරෙන වෙනත් කිසිම තැනකදී මිනිසුන්ගේ නිදහසට අයිතියට බාධා කරන්න බෑ කියලායි ජෝන් ලොක්ලා, ඇඩම් ස්මිත්ලා, ඩේවිඩ් රිකාඩෝලා කියනවා. දැන් ප්‍රශ්නයක් එනවා. તો රාජ්‍ය මැදිහත් වෙන්නේ පොලිස් නැත්නම් ආරක්ෂණ කාර්ය වෙනුවෙන් විතරක් නෑ. අනිත් කාර්යයන් ටික කරන්නේ කවුද? අනිත් කාර්යය ඔබ දන්නවනේ. රාජ්‍යයට නීතිය සාමය අරුණම තවත් බරපතල කාර්යයන් වර්තමාන අපි විසින් පවරලා දෙනවා. හැබැයි මේ යුගයේදී නැත්නම් මේ කියන 18 වෙනි සියවසේ ඉඳලා පටන් ගන්න මේ සම්බා ලිබරල් වාද යුගයේදී මෙයාලා කියනවා රාජ්‍යයට අයිති මේ කාර්ය විතරයි. මේ කාර්ය අරුණම අනිකුත් අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, භෞතික අවශ්‍යතාව සඳහා තියෙන අලෙවිකරණය, ඔය වගේ සේවාවන් ටික කරගන්න ඔවුන්ටම බලය දෙනවා. ඔවුන්ටම කියලා කියන්නේ රාජ්‍යව කරන්නේ නැහැ. તો රාජ්‍ය වෙනුවෙන් පාසල් නැහැ යුගයේ. රජේ රෝහල් නැහැ. රජයේ තියෙන වෙනත් වෙළඳ වාණිජ ආයතන නැහැ.
බැංකු පද්ධතියක් නැහැ. එතකොට රාජ්‍යය කියලා තියෙන්නේ පොලිසියක් විතරයි. මිනිසුන්ට නොමිලේ සපය ගන්න පුළුවන් පොලිසියෙන් ලැබෙන ආරක්ෂාව විතරයි. අනිකුත් අධ්‍යාපනික ප්‍රවාහන සෞඛ්‍ය අනිකුත් වාණිජ්‍ය ආයතන වලින් ලැබෙන්න ඕන සියලු සේවා ටික සියල්ලම ලබා ගන්න ඕන සිද්ධ වෙනවා යන්න කොහාටද? ඒ තමයි පෞද්ගලික අංශයට. රාජ්‍ය තුල පැහැදිලිව දෙයංශයක් නිර්මාණය කරන මේ කියන සම්භාව්‍ය ලිබරල්වාදී. ඒ දෙයංශය තමයි එකක් රාජ්‍යාංශය සහ අනික පෞද්ගලික අංශය. රාජ්‍යාංශයෙන් කරන්නේ ආරක්ෂණ කාර්ය විතරයි. අනිත් සියලුම කාර්යයන් ටික කරන්නේ පෞද්ගලික අංශය විසින්. හැබැයි වැදගත්ම වචනේ තමයි පෞද්ගලික අංශය බලාපොරොත්තු වෙන්නේ මූලිකව ලාභය. මිනිස්සු පෞද්ගලික අංශයේ සේවා ලබන්න ඕන මුදල් ගෙවලා. අධ්‍යාපන වේවා, සෞඛ්‍ය වේවා, ප්‍රවාහනය වේවා අනිකුත් සියලු අලෙවිකරණ ආයතන ලැබෙන්න ඕන සේවා ටික ඔවුන් ලබන්නේ මුදල් ගෙවලා. එතකොට මිනිසුන්ට මේ යුගයේදී මූලිකව ධනයක් අවශ්‍ය වෙනවා. මේ ලෝකෙට ධනවාදී කියලා ඔක්කො බහලා තියෙනවා. ඒ ධනවාදීකට ප්‍රතිපත්තිය ගේන්නේ මේ කියන සම්භාව්‍ය ලිබරල්වාදී. ඒ නිසා අපි සම්භාව්‍ය ලිබරල්වාදීන් නමක් දෙනවා තව මොවුන් ධනවාදීන් කියලා. ඇත්තටම මේ කියන ජෝන් ලොක්ලට ඇඩම් ස්මිත්ලට ඕන උනේ ඔය කියන ධනවාදය ගේන්න. නැතුව මිනිස්සුන්ගේ අවශ්‍යතා යහපත වෙනුවෙන් හිතලා රාජ්‍ය කාර්යයන් සීමා කරේ නැහැ. ඇත්තම කතාව ජෝන් ලොක්ලට අවශ්‍ය වුණේ රාජ්‍යාංශය ගාව තිබිච්ච අවශ්‍යතා සලසන මේ ආයතන පද්ධතිය පෞද්ගලික අංශයට දීලා පෞද්ගලික අංශය පාලනය කරන මහා ධනවතුන් ටිකක් බිහි කරන්න. ජෝන් ලොක් කියන්නේ ව්‍යාපාරිකයෙක්. ඒ නිසා මේ සම්භාව්‍ය ලිබරල්වාදයෙන් බිහි වෙන්නේ ව්‍යාපාරික අවශ්‍යතා අරමුණක් වෙනුවෙන්. පොදුවේ බොළුවේ තියාගන්න වැදගත්ම දේ තමයි සම්භාව්‍ය යුගයේදී නැත්නම් සම්භාව්‍ය ලිබරල්වාද යුගයේදී රාජ්‍ය ක්‍රියාකාරීත්වය සීමා කරා එක කාර්යයකට. ඒ කාර්යය තමයි නීතිය හා සාමය ආරක්ෂා කිරීම ආරක්ෂණ කාර්ය විතරයි. අනිකුත් සියලු කාර්යයන් ඉෂ්ට කරන්නේ පෞද්ගලික අංශයෙන්. මේ කියන්නේ මේ යුගය ඇතුළේ පැහැදිලිව රාජ්‍ය අංශයකුත් පෞද්ගලික අංශයකුත් තිබ්බා. වැඩිම කාර්යභාරයක් කරේ පෞද්ගලික අංශයෙන් මිනිසුන්ට මුදල් ගෙවලයි ඒවා සලස ගන්න සිද්ධ වුණේ. රාජ්‍ය අංශය කරන්නේ එක කාර්යයයි ඒ පොලිසිය කරන නීතිය හා සාමය රැකීම පමණයි. ඔහොම 18 වෙනි ශතවර්ෂය නැත්නම් සියවස 19 වෙනි සියවස ගත වුණා. රාජ්‍ය ක්‍රියාකාරීත්වය වුණේ එතකොට පොලිස් කාර්ය පමණයි. මිනිස්සු අනිකුත් අවශ්‍යතාව වෙනුවෙන් පෞද්ගලික අංශයේ සේවා ලබාගත්ත මුදල් ගෙවලා. ඔහොම සමාජ ඉස්සරහට යනවා. හැබැයි සමාජ ඉස්සරහට යද්දී මේ සම්භාව්‍ය ලිබරල්වාදය තුළ ගැටලු ගොඩාරියක් මතුවෙන්න පටන් ගත්තා. ඔබ දන්නවා 20 වෙනි සියවසේ මුල දශකයේම ලෝක යුද්ධයක් ඇති වුණා. ඒ ලෝක යුද්ධත් එක්ක මිනිසුන්ගේ විශේෂයෙන්ම සමාජය තුළ ප්‍රධාන පැහැදිලි පන්ති දෙකක් අපිට නිර්මාණය වෙන ආකාරයක් දකින්න පුළුවන් වුණා. ඒ තමයි අර පෞද්ගලික අංශයේ සතු වෙච්ච මහා ධනපති පන්තියකුත් ඒ සේවා සපයගත නිර්ධන පන්තියක සමාජය තුළ බිහි වුණා. පළමු ලෝක යුද්ධය ඇති වෙන කාල වෙනකොට සමාජය තුළ පැහැදිලිව ධනපති පන්තියයි නිර්ධන පන්තියයි බෙදිලා වෙන් වෙලා හිටියේ. ධනපති පන්තියට අර පෞද්ගලික අංශය හරහා ලැබුණු මහා ධනවත් වත්කමක් තිබ්බා. නිර්ධන පන්තියට සිද්ධ වුණා ඔවුන්ගේ ධනවත්කම වත්පොහොසත්කම තවදුරටත් පෝෂණය කරන්න. ඒකත් එක්ක නිර්ධන පන්තිය ගත කරේ ඊටාම පහළ දුක්ඛිත ජීවිතයක්. ඔවුන් මේ සමාජ ක්‍රමය ඇතුලේ තාඩනට පීඩනයට ලක් වුණා. විශේෂයෙන්ම බොහෝ මතවාදීන් කියන විදිහට මේ බිහි වුණු සම්භාව්‍ය ලිබරල්වාදය ඇතුලේ නිර්ධන පාන්තිකයින්ට විරකියාව, මන්ද පෝෂණය සහ බේබදුකම ආදී සමාජ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම වුන්ට මුදල් ඕන මේ සම්භාව්‍ය ලිබරල්වාදී ක්‍රමය ඇතුලේ. එයි රාජ්‍යාංශය නොමිලේ දෙන්නේ ආරක්ෂාව විතරයි. අනික සියලුම දේවල් අධ්‍යාපනයේ පවා සපය ගන්න වෙන්නේ මුදල් කියලා. ඒතර නිර්ධන පන්තියට එහෙම ලොකු මුදලක් නැහැ. ඔවුන් බොහෝ විට සඳහා යන්නේ පෞද්ගලික අංශ ව්‍යාපාර ආයතන වල සේවා කරන්න. ඒ සේවාවල ලැබෙන වැටුප ඉතාම අඩුයි. ඔය අඩු වැටුපක් එක්ක වුන්ට තමන්ගේ අවශ්‍යතාව ටික සලස ගන්න බැරි වුණේ, හැකියාව ලැබුණේ නැහැ. ඒකත් එක්ක වුන් සමාජීය වශයෙන් ලොකු ප්‍රශ්න කොටකට මුහුණ දුන්න මම අර කලින් කිව්ව විදිහට විරකියාව, මන්ද පෝෂණයේ බේබදුකම ආදී. ඒ ප්‍රශ්න එක්ක ඔහෙම ඉස්සරහට යනකොට නිර්ධන පාන්තික පිරිස් සමාජය තුළ මේ විඳින පීඩාවට එරෙහිව නව මතවාදයක් බිහි වෙන්න පටන් ගත්තා. තව විදියෙන් කිව්වොත් සම්භාව්‍ය ක්‍රමය සමාජ වශයෙන් පිළිගන්න බෑ.
මේක නිර්ධන පන්ති අන්ත පීඩාවට පත් වෙනෝ මේ ක්‍රමයේ වහා වෙනස් වෙන්න ඕනේ කියලා නව මතවාදයක් පෙරට එන්න පටන් ගත්තා. ඒ මතවාදය උනේ ධනවාදයට එරෙහි ඔබ අහලා ඇති සමාජවාදය කියන මතවාදය. සමාජවාදයේ පෝෂණය කරපු මාක්ස්ලා නැත්නම් කාල් මාක්ස්ලා සම්භාව්‍ය ලිබරල්වාදී ක්‍රමයේ දැඩිසේ ප්‍රතික්ෂේප කරා. ඔවුන්ට අවශ්‍ය වුණේ සම්භාව්‍ය ක්‍රමය ඇතුළේ දුක් විඳින නිර්ධන පාන්තිකින් බේර ගන්න. එහෙම සමාජවාදයක් ඉස්සරහට එනකොට කම්කරු පාන්තික නිර්ධනයා වැළඳ ගන්න පටන් ගන්න සමාජවාදී මතවාදය ලිබරල් වාදය අතහැරලා. දැන් මේක දාර්ශනික වශයෙන් ලිබරල් වාදීන් ලොකු හානියක් නේ. ඔවුන්ගේ දර්ශනය පැත්තකට දාලා සමාජවාදය පිළිගත්තා වගේ. හරියට නිකන් බෞද්ධ දර්ශනය පැත්තකට දාලා කතෝලික ඉස්ලාම් වගේ වෙනත් දර්ශනයක් වැළඳ ගත්තා වගේ. ඒහා සමානයි. ඒතර ලිබරල් වාදීන් කල්පනා කරන්න පටන් ගත්තා තමන්ගේ මේ සම්භාව්‍ය ලිබරල් වාදයේ තියෙන දුර්වලතා නිසායි නිර්ධන පාන්තිකීන් ටික ටික සමාජවාදයේ පැත්තට නැඹුරු වෙන්නේ. මෙහෙම යන්න ගියොත් ඔවුන්ගේ ලිබරල් වාදයට පවතින මේ දාර්ශනික අදහස නැත්නම් ඔවුන්ගේ ලිබරල් වාදයට පවතින මේ පිළිගැනීම නැති වේ කියන බය ලිබරල් වාදීන් දැනෙන්න පටන් ගත්තා. ඔවුන් මහාම හිතුවා මේ සම්භාව්‍ය අදහස නැත්නම් මේ ක්‍රමය වෙනස් කරන්න. ඔවුන් බැලුවා සම්භාව්‍ය ක්‍රමය ඇතුලේ පවතින මූලික දුර්වලතාවය මොකක්ද? මූලික දුර්වලතාවය තමයි රාජ්‍ය අඩුම කාර්යභාරයක් කිරීමනේ. රාජ්‍ය කර එකයි. ඒක නිසා තමයි මේ කියන සම්භාව්‍ය ලිබරල් වාදී දුර්වල වුනේ. ඔවුන් තීරණය කරා රාජ්‍ය කරන්නේ එකයි නම් රාජ්‍යට දෙමු අපි ඔක්කොම ටික. ඒ අනුව තමයි නූතන ලිබරල් අදහස බිහි කරන්නේ ජෙරම් බෙන්තම්ලා, ජේස් මිල්ලා සහ ජේම්ස් මිල්ලා. ඔවුන් රාජ්‍ය යෝජනාවක් ගෙනෝ මෙතන සිට රාජ්‍යයේ ප්‍රතිපත්තිය සුබ සාධනවාදී විය යුතුයි. 20 වන සියවසේ ඇතිවෙච්ච දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ අදහස වුන් විසින් ඉදිරිපත් කරා. එනවා රාජ්‍ය මෙතෙක් කල් කරපු නිර්වාදවාදී ප්‍රතිපත්ති ඇතෑරලා සුබ සාධනවාදී ප්‍රතිපත්තිය වැළඳ ගන්න ඕනේ කියලා අදහසක් ඉදිරිපත් වුණා. සුබ සාධනවාදී ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියන එක වචනින්ම ගන්න පුළුවන්. අරගත්තා වගේ. සුබ කියන්නේ සුබ සිද්ධිය කියන එකයි. සාධනය කියන්නේ ඉටු කරනවා කියන එකයි. එහෙනම් සුබ සාධනය කියන්නේ සුබ සිද්ධිය ඉටු කිරීම කියන එක. ඒ අනුව රාජ්‍ය මෙතෙන් සිට කළ යුත්තේ මානවයාගේ සුබ සිද්ධිය නැත්නම් සුබ සාධනය ඉටු කරන එක. ඒ යටතේදී ඔවුන් සමාජය ඇතුලෙන් අතුගාලා දානවා මොකද්ද? පෞද්ගලික අංශය. පෞද්ගලික අංශය අයින් කරා සමාජය තුළ සියලු කාර්යභාරයන් වල වගකීම දෙනවා රාජ්‍යයට. දැන් රාජ්‍ය ක්‍රියාත්මක වෙන්න ඕන මිනිසුන්ගේ සෑම කාර්යයක් වෙනුවෙන්ම. ආරක්ෂාව විතරක් නෙවෙයි එතනින් එහාට ගියාම අධ්‍යාපනය, සෞඛ්‍ය, ගමනාගමන, ප්‍රවාහන, අනිකුත් වාණිජ අවශ්‍යතා මේ සියල්ලම රාජ්‍යයක් විසින් සපයන්න ඕන. ඒකයි නූතන ලිබරල් වාදය යටතේ ජෙරම් බෙන්තම්ලා, ජේස් මිල්ලා සහ ජේම්ස් මිල්ලා කිව්වේ. වරක් ජෙරම් බෙන්තම් කියනෝ රාජ්‍ය කියන්නේ මිනිසුන්ගේ දුක වේදනාව තුනී කරලා උපරිම සතුට සැපත උදෙසා ක්‍රියාත්මක වෙන්න ඕන ආයතනයක්. ඒ අනුව රාජ්‍ය මෙතෙක් කලක් කරේ අඩුම කාර්යයක් වෙන්න පුළුවන් මේ යටතේදී. හැබැයි නූතන ලිබරල් වාදය යටතේදී රාජ්‍ය අඩුම කාර්යයක් වෙනුවට වැඩිම කාර්යභාරයක් කරන්න ඕන. මිනිසුන්ගේ අවශ්‍යතාවය තියෙන්නේ මොකක් හා සම්බන්ධවද? ඒ සියල්ල රාජ්‍යයේ කාර්යභාරය බවට පත් වෙනවා. එහෙනම් නූතන ලිබරල් වාදය යටතේදී මෙයාලා විසින් රාජ්‍යයේ කාර්යභාරය වෙනස් කරා. රාජ්‍ය ස්වභාවය වෙනස් කරා. රාජ්‍යයට දුන්නා සුබ සාධනවාදී මුහුණුවරක්. අරකේ රාජ්‍ය හරියට පොලිස්කාරයෙක් වගේනේ මං කිව්වේ සම්භාව්‍ය ලිබරල් වාදය ඇතුලේ. හැබැයි නූතන ලිබරල් වාදය ඇතුලේ රාජ්‍ය පොලිස්කාරයෙක් නෙමෙයි හරියට නිකන් සමාජ සේවකයෙක් වගේ. ඔබ දැකලා තියෙනවා ගම්වල ඉන්න සමාජ සේවකයෝ වාසියක් ලාභයක් බලාපොරොත්තු නොවි ගම යහපත වෙනුවෙන් වැඩ කරන ගමේ ශ්‍රමදානයක් තිබ්බොත් එතන ඉස්සරහින් ඉන්න නායකත්වය ගන්නවා. ප්‍රජාශාලාවක් මොකද සමිතියක් තිබ්බොත් ඒකේ නායකත්වයේ ප්‍රධානත්වය ගන්නවා. ගමේ මොකද සංවර්ධන සරණක් තිබ්බොත් ඒකේ නායකත්වයේ ප්‍රධානත්වය ගන්නවා. තමන්ගේ වියදම් වෙන මුදල් ගැන හිතන්නේ ඔහුට අවශ්‍ය වෙන්නේ ගම සංවර්ධනය කරන්න. එහෙම ගමේ ඉන්න කෙනෙක් ගැන හිතා ගන්නකො රාජ්‍යත් හරියට නිකන් ඒ වගේ. රාජ්‍ය කලයුත්තේ ලාභය අරමුණු කරගෙන නෙවෙයි මිනිසාගේ සුබ සිද්ධිය අරමුණු කරගෙන යම් කාර්යභාරයන් ප්‍රමාණයක්. දැන් රාජ්‍ය මෙතෙන් සිට පොලිස් කාර්යයක් වෙනුවට සමාජ සේවකයෙක් බවට පත් වෙනවා. රාජ්‍ය පරම යුතුකම
සමාජයට සේවය කිරීම නැතුව ලාභයක් හොයන එක නෙවෙයි කියලයි මෙයාලා ඉදිරිපත් කරේ. එහෙනම් නූතන ලිබරල් වාදයේ පැහැදිලි රාජ්‍ය ක්‍රියාත්මක වීම පැහැදිලි රාජ්‍ය ක්‍රියාත්මක වෙනවා සියලුම පුදුමහත් කාර්යයන් වෙනුවෙන්. රාජ්‍ය සියලුම දේවල් කරනවා. හැබැයි ඔහොම නූතන ලිබරල් වාදය ඉතාම පොඩි කාලයක් ඉස්සරහට ගියා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ කරේ 1950 කාලේනේ. 1960 දශකයේ වෙනකොට නූතන ලිබරල් වාදයට නැවත විවේචන එල්ල වෙන්න පටන් ගත්තා. ඒක නිතාම නොබෝ දිනකින් 1960 දී නව ලිබරල් වාද ඉදිරිපත් වෙන්නේ. ඒ කියන්නේ සුබසාධනවාදී අදහස තිබ්බ ඉතාම කෙටි කාලයයි. ඇත්ත. සත වර්ෂයක් පමණ ගත වෙද්දී විශේෂයෙන් මේ නව ලිබරල් වාදය දශකයක් විතර ගත වෙද්දී මේ කියන නව ලිබරල් වාදය ඉදිරිපත් වෙන්න පටන් ගත්තා. ඊට ප්‍රධාන වශයෙන් බලපාපු යම්කිසි කාරණයක් හේතුවක් තිබ්බා. ඒ තමයි නූතන ලිබරල් වාදය ඇතුලේ දැන් මෙයාලා කියන රාජ්‍ය ඔක්කොම කාර්යභාරයක් කරන්න ඕන කියලා. රාජ්‍ය සියලුම කාර්යභාරයක් කරා. හැබැයි රාජ්‍ය සියලුම කාර්යභාරයන් කරනකොට රාජ්‍යයට ඒ කාර්යයන් කරගන්න නොහැකියාව කියන එකක් ඉස්සරහට එනවා. දැන් හිතන්නකෝ ගෙදර තියෙන ඔක්කොම වැඩ රාජකාරී ටික එක්කෙනෙක් මත පැටවුණා. ගෙදර ඉන්න අම්ම නිතරම කෑ ගහන්න එහෙමනේ. ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ මට කියලානේ. ඒතර අම්මට ඔක්කොම කාර්යභාරයන් ටික පැවරෝ කියන්නකෝ. ඒ ටික කරගන්න පුළුවන් වේද? අම්මට රස්සාවක් කරන්න දෙනවා. අම්මට ගෙදර වියන්නත් දෙනවා. ගෙදර දොර අතු ගන්නත් දෙනවා. වත්ත පිටි සුද්ධ කරන්නත් දෙනවා. ඒ සියලුම දේවල් ටික දුන්නම අම්මට ඕක කරගන්න කාලයක් තිබේද? දවසක් මදි. උදේ 8ට ගියා නම් වැඩට අවස 4-5ට ගෙදර ආවම එතකොට ආයි වියන්න පටන් ගන්න, ගදර අතු ගන්න ඕන, වත්ත පිටි වැඩ කරන්න කාලයක් කොහොමත් නැහැ. එතකොට රාජ්‍යයටත් ඔය වගේ ඔක්කොම කාර්යයන් දුන්නම රාජ්‍යයට කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි කියනවා එතනදී රාජ්‍ය අංශය මෙහෙම වෙන්න පුළුවන්. අකාර්යක්ෂම වෙන්න පුළුවන්. හරින දොඩම් ගොඩක් බදාගත්තා වගේ. දොඩම් ගොඩක් බදාගත්තම එකක්වත් අල්ලගන්න හම්බ වෙන්නේ නැහැ නේ. රාජ්‍යත් ඒ වගේ ඔක්කොම කාර්යයන් ටික බදාගත්තරමකෝ එක කාර්යයක්වත් හරියට කරන්න හම්බුනේ නැහැ. හිතන්නකෝ මෙහෙම ග්‍රාමීය රෝහලක් ගන්නකෝ. දැන් සුබසාධනවාදී යටතේ නම් රෝහල තියෙන්නේ රජය යටතේ. පෞද්ගලික අංශයක් නැහැනේ. ඒතර සියල්ලම තියෙන්නේ රජය යටතේ. දැන් ග්‍රාමීය රෝහල රජය යටතේ තියෙනවා. හිතන්නකෝ මේ ග්‍රාමීය රෝහලේ එක වෛද්‍යවරයෙක් ඉන්නවා. ගාමී මිනිස්සු ඔක්කොම විශේෂ වෛද්‍ය පහසුකම් දෙන්න ඕනේ වෛද්‍යවරයා. තනිකේ නැහැ. ගමේ ඉන්න ඔක්කොම මිනිස්සු එකපාර ලෙඩ වෙනවා. වෛද්‍යවරයා හමුවට එනවා. වෛද්‍යවරයාට පුළුවන් මේ දේ ටික පාලනය කරගන්න. රෝගීන් ඔක්කොටම අවශ්‍යතාවයේදී ඒ වෙලාවේදී සෞඛ්‍ය ආවරණයක් දෙන්න පුළුවන් වේද? අමාරු වෙනවා. දැන්තර බෙහෙත් උපකරණ ටික ඇති වේද? ප්‍රමාණවත් මදි වෙනවා. රාජ්‍යාංශලත් මේ වගේ සිද්ධ වුණා. සියලු රාජ්‍යාංශ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව එකින් එක අකාර්යක්ෂම වෙන්න පටන් ගත්තා. එහෙම රාජ්‍යාංශයේ ක්‍රමෙන් අකාර්යක්ෂම වෙද්දී මිනිස්සු සමාජය තුළ මතයක් හැදුවා. ඒ මතේ මෙහෙම දෙයක් කියුණා. ඒ තමයි public is good. විශේෂයෙන් public is bad, private is good. කියන්නේ government කියන්නේ public අංශය, පොදු අංශය ඒක bad. Private is good. මිනිස්සු කියන පටන් ගත්තා රාජ්‍යාංශය හරිය අකාර්යක්ෂමයි. සෝචනීයයි. හැබැයි කලින් තිබිච්ච පෞද්ගලික අංශය තිබුණා මීට වඩා හොඳයි. මිනිස්සු නොකියා මේ නැවත ඉල්ලනවා සම්භාව්‍ය ක්‍රමය ඇතුළේ තිබිච්ච පෞද්ගලික අංශය උඩ කියලා. දැන් මෙහෙම මතයක් ඇති උනේ රාජ්‍ය ටිකක් වෙච්ච නිසා. අකාර්යක්ෂම වෙච්ච නිසා. දැන් මිනිස්සු නොකියා සමාජය තුළ මතවාදයක් හැදුවා රාජ්‍යාංශ වෙනුවට අපිට දෙන්න පෞද්ගලික අංශය. පෞද්ගලික අංශය ආවනම් මෙහෙම වෙන්නේ නැහැ. රාජ්‍ය තරම් මේ වගේ දුර්වල නැහැ. ඔබ අදටත් කෑ ගහනවා රාජ්‍යාංශය දුර්වලයි කියලා. හිතන්නකෝ මේ දශකේ ගැන 1950 වෙද්දී මේ නූතන ලිබරල් වාදයේ ක්‍රියාත්මක වෙන මේ කාලෙ වෙනකොට ප්‍රයිවට් නැත්නම් පෞද්ගලික අංශ කිසිවක් නැහැ. එහෙම කාලයක රාජ්‍යාංශ කොහොම ආකාරක්ෂම වෙන්නේ නැද්ද? දැන් පෞද්ගලික අංශ අපේ රටේ තියෙනවනේ. එහෙම තිබිලත් රාජ්‍යාංශය මේ තරම් ආකාරක්ෂම නම් පෞද්ගලික අංශය නැති රාජ්‍යාංශය විතරක් තිබුණු මේ කාලෙ ගැන හිතන්නකෝ. එහෙම කාලයක රාජ්‍යාංශ කොහොම ආකාරක්ෂම වෙන්න ඇද්ද? එතකොට ඔය දීම සිද්ධ වුණා මේ කාලේ. මිනිස්සු අර මතයක් හැදුවා රාජ්‍යාංශ එපා නැවත පෞද්ගලික අංශය වුණා කියලා. ඒ අනුව උන්ට සිද්ධ වුණා ලිබරල් වාදයෙන් නැවත සංශෝධනය කරන්න. ඔවුන් රාජ්‍ය ක්‍රියාකාරීත්වය සම්බන්ධ නැවත අලුත් මතයක් හැදුවා. ඒක තමයි නව ලිබරල් වාදය. නව ලිබරල් වාදය ඉදිරිපත් වෙන්නේ මේ නූතන ලිබරල් වාදයේ තුර රාජ්‍යපත් වෙච්ච අකාර්යක්ෂම තත්ත්වය නිසා. ඔවුන්ට අවශ්‍ය වුණා නැවත පෞද්ගලික අංශය ගේන්න. හැබැයි ඔවුන් දන්නෝ මෙතෙන්ට ආයි යන්න බෑ. සම්භාව්‍ය ක්‍රමයට. මොකද සම්භාව්‍ය ක්‍රමයේදී මිනිස්සු
මේක ප්‍රතික්ෂේප කරා. ඒ නිසා වුන් තීරණය කරා මේ යටතේදී රාජ්‍යාංශයත් පෞද්ගලික අංශයත් අතරමැදිව තියාගන්න. රාජ්‍ය සභාවේ මිනිසුන්ගේ ඉල්ලීම් මත මේ අංශ දෙකටම යන්න පුළුවන්. ඒ අනුව නව ලිබරල්වාදී ක්‍රමය ඇතුලේ නැවතර අංශ දෙකම ගේනවා. මොන අංශ දෙකද? රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත්. හැබැයි ඒ අංශ දෙක ගෙනල්ලා මිනිසුන්ටම අවස්ථාවක් දෙනවා. උඹලම තෝරගන්න Tamanට යන්න පුළුවන් තැන ගන්න. මිනිසුන්ට දැන් අවකාශයක් තියෙනවා මේ අංශ දෙක තෝරගන්න. මිනිසුන්ගේ සල්ලි භාගයේ වත්පොසත්කම ටිකක් ඉහළ මට්ටමක නම් තියෙන්නේ උඩ පුළුවන් පෞද්ගලික අංශ තෝරගන්න. සමාජ නැති බැරි මිනිස්සෙක් නම් එයාට පුළුවන් රාජ්‍යාංශයේ සුබ සාධන කටයුතු බලාපොරොත්තු වෙන්න. ඒ අනුව මිනිසුන්ට දැන් දීලා තියෙනවා ඔප්ෂන් දෙකක්. කැමති ආයතනයක් කරා තමන්ගේ සේවාවන් ටික සලස ගන්න. දැන් අපි මේ ජීවත් වෙන සමාජ ක්‍රමය ඇතුළේ තියෙන්නේ ඔන්න ඔහොම එකක්. නව ලිබරල් ආදයන් හොඳට කල්පනා කරලා බලන්න. ඔබ ආවට රාජ්‍යාංශයක් තියෙනවා, පෞද්ගලික අංශයක් තියෙනවා. ඔබ ආවට රාජ්‍ය පාසල් රෝහල් තියෙනවා. ඔබ ආවට පෞද්ගලික අංශයේ පාසල් රෝහල් තියෙනවා. ඔබට පුළුවන් ඒ අංශ දෙක තෝරා ගන්න. සල්ලි භාගයේ ඉහළ මට්ටමක අයෙක් නම් ਉਹ තෝරගන්නේ පෞද්ගලික අංශය. එහෙම සමාජයේ පහළ මට්ටමක නම් ඉන්නේ එයාට පුළුවන් රාජ්‍ය අංශ තෝරගන්න. දැන් මෙහෙම ක්‍රමයක් ඇතුලේ නවලිබරලාදීන් විශ්වාස කරා, මෙයාලා විශ්වාස කරා හොඳම දේ මිනිසුන්ට දෙන්න පුළුවන්. දැන් රාජ්‍ය මොකද වෙලා තියෙන්නේ? අවම වෙලා. මේකත් එක්ක බලන්න. නූතන ලිබරල්වාදීතු රාජ්‍ය වැඩිම කාර්යභාරයක් කරානේ. නැවත නවයකට එද්දී පෞද්ගලික අංශය ගණන්ලා එයාලට කාර්යභාරයක් දුන්නා. දැන් වැඩිම කාර්යභාරය රාජ්‍ය ටිකක් අඩු වෙලා. අපි කරන්නේ නැති වෙලා නැහැ. නමක් දිනකට අවම වෙලා. අවම කියලා කියන්නේ බිඳුවවත් 100වත් නෙවෙයි. ඒ අතරමැද මට්ටම අපි කියනවා මේක තමයි අවම රාජ්‍ය ප්‍රතිපත්තිය. 1960 දී මුලින්ම මේ කියන ලිබරල් ආදී ක්‍රියාත්මක කරාලු ඇමරිකාවයි බ්‍රිතාන්‍යයි. ඇමරිකාවේ නායකයෙක් හිටියකට රොනල්ඩ් රේගන් ජනාධිපතිතුමා එයා සහ බ්‍රිතාන්‍ය අගමැතිනියක් හිටියා. මාගට් තැචර්. කොහොමද යකඩ ගහන්නේ කියලා. ඇය සහ මේ ඔහු කියන දෙන්න එකතු වෙලා නව ලිබරල් ආදී මේ හඳුන්වා දීපු මේ රාජ්‍ය ව්‍යුහය උන් ක්‍රියාත්මක කරා. අද වෙද්දී මේ ලෝකයේ ඇතුළේ ලිබරල් ආදී පිළිගන්න යම් රාජ්‍යයක් ඇද්ද? ඒ රාජ්‍ය තුලේ රාජ්‍ය ක්‍රියාකාරීත්වය සම්බන්ධව පිළිගන්නේ මේ නව ලිබරල් ආදී හේවත් අවම රාජ්‍ය ප්‍රතිපත්තිය. එහෙනම් ලිබරල් ආදී ඇතුලේ රාජ්‍ය ක්‍රියාකාරීත්වය ගැන එක අදහසක් නේ අදහස් තුනක් තිබිලා තියෙනවා. අතීතයේ සම්භාව්‍ය සහ නූතන අදහසුත් දැන් අද වෙද්දී නව අදහසකුත් නව ලිබරල් ආදී අදහසකුත් ක්‍රියාත්මක වෙනවා. ටිකක් සංකීර්ණයි. ලිබරල් ආදී ඇතුළේ රාජ්‍ය ක්‍රියාකාරීත්වය ගැන මෙන්න මේ අදහස් තුනම සාකච්ඡා කරලා තියෙනවා. කෙටියෙන් ඔළුවේ තියාගන්න ලිබරල් වාදීට රාජ්‍ය ක්‍රියාකාරීත්වය ගැන පොදු අදහසක් තිබ්බේ නැහැ. අදහස් තුනක් තිබ්බා. ඔවුන් එකිනෙකට වෙනස් අදහස් තුනක් ඉදිරිපත් කරන රාජ්‍ය ක්‍රියාත්මක වෙන්න ඕන විදිය ගැන. පළමු අදහස සම්භාව්‍ය ලෙසත්, දෙක නූතන ලෙසත්, තුන්වැන්න නව ලෙසත් අපිට දෙන්න පුළුවන්. සම්භාව්‍යකයේදී කියනවා රාජ්‍ය ක්‍රියාත්මක වෙන්න ඕන එක කාර්යයක් වුණේ විතරයි නිර්බාධවාදී ප්‍රතිපත්තිය. නූතනකයේදී කියනවා රාජ්‍ය ක්‍රියාත්මක වෙන්න ඔක්කොම සියලුම කාර්යභාර වෙනුවෙන් සුබ සාධනවාදී ප්‍රතිපත්තිය. නැවත නවයකයේදී කියනවා නේ රාජ්‍ය වැඩිම නෙවෙයි ටිකක් අවම කාර්යභාරයක් කරන්න ඕනේ යනුව අවම රාජ්‍ය ප්‍රතිපත්තිය. ඔන්න ඔය කියන අදහස් තුනයි රාජ්‍ය ක්‍රියාකාරීත්වය ගැන ලිබරල් වාදීන්ට තිබ්බේ. එහෙනම් ඔය තුනම හොඳට බලා ගන්න වෙනෝ රාජ්‍ය ක්‍රියාකාරීත්වය ගැන ලිබරල් වාදී අදහස සාකච්ඡා කරන්නේ. ඔබට මම දෙනවා හරියට නිකන් මෙහෙම අදහසක්. සම්භාව්‍ය ලිබරල් වාදී ඇතුලේ ඔලිය මවා ගන්න ඕන චිත්‍රයක් තියෙනවා. ඒ තමයි පොලිස් කාර්යයක්. සම්භාව්‍ය ලිබරල් වාදීන් කියන රාජ්‍ය පොලිස් කාර්යයක් වගේ. නූතන ලිබරල් වාදී ඇතුලේ මේ ලිබරල් වාදීන් කියන රාජ්‍ය සමාජ සේවකයෙක් වගේ. නව ලිබරල් වාදී ඇතුලේ ඔවුන් කියනවා රාජ්‍ය හරියට නිකන් නමක් දෙනවා අපි කළමනාකරුවෙක් වගේ. දැන් බැංකුවක ඉන්න කළමනාකාරයා ඔක්කොම දේවල් කරන්නේ නැහනේ. තමන්ගේ කාර්යයන් ටික සෙක්ෂන් වලට බෙදෙනවා. ආය අංශය, ආයෝජන අංශය, උගස් හා රත්තරේ අංශ ටික තියෙනවා. කළමනාකාරය කරන්නේ ඒවා කළමනාකරණය කිරීම. මැනේජ්මන්ට් එක. ඒතර නව ලිබරල් වාදයට රාජ්‍ය කරන්නේත් එහෙම දෙයක්. තමන්ගේ කාර්යයන් ටික බෙදලා දෙනවා ආයතනිකව. රාජ්‍ය අංශයට වෙනම ටිකක්, පෞද්ගලික වෙනම ටිකක්. රාජ්‍ය කරන්න අවසානයේව
කළමනාකරණය කියනවා. එහෙනම් නම් තුනක් දුන්නා. පොලිස්කාරයෙක්, සමාජ සේවකයෙක්, කළමනාකරුවෙක්. රාජ්‍ය ක්‍රියාත්මක වෙන්න ඕන ඔන්න ඔය විදියටයි කියලා ලිබරල් වාදී එක් කාලවලදී අදහස් තුන දීලා තියෙනවා. එහෙනම් ඔළුවේ තියාගන්න ඔන්න ඔය චිත්‍ර තුන. පොලිස්කාරයෙක්, සමාජ සේවකයෙක් සහ කළමනාකරුවෙක්. අද වෙද්දී ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ කළමනාකරන ප්‍රතිපත්ති නැත්තම් රාජ්‍ය අද වෙද්දී දුවන්නේ කළමනාකාරයෙක් විදියට. තමන්ගේ කාර්යයන් ටික බෙදලා දීලා තියෙනවා රාජ්‍ය අංශයකට පෞද්ගලික අංශයකට. හරි. බරපතල මාතෘකාව ඉවරයි. අවසාන කොටස තියෙන්නේ. රාජ්‍ය අනාගතය ගැන ලිබරල් වාදී අදහස. රාජ්‍ය අනාගතය මොකක් වේද? දෙන තියෙන සරලම උත්තරය තමයි රාජ්‍ය අනාගතය ඇතුලේ රාජ්‍ය වෙනස් වෙන්න පුළුවන්. දැන් අනාගතයේදීම මේ නව ලිබරල් වාදයේම තියෙයි කියලා හිතන්න පුළුවන්ද? අතීතයේ සම්භාව්‍ය නූතන තිබුණ දැන් නව එක තියෙනවා. ඔක අනාගතයේදී වෙනස් වෙන්න බැරිද? පුළුවන්. මිනිස්සුන්ගේ අවශ්‍යතාව වෙනස් වෙද්දී රාජ්‍ය ක්‍රියාකාරීත්වයත් වෙනස් වෙනවා. ඇයි? ලිබරල් වාදීන් කිව්වේ රාජ්‍ය කියන්නේ සමාජ උපකරණයක් කියලානේ. මිනිසුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරන ආයතනයක්. මිනිසුන්ගේ අවශ්‍යතාවයන් ටික වෙනස් වෙද්දී රාජ්‍යත් වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන අවසන් වෙනවා නෙවෙයි. රාජ්‍ය මිනිසුන්ගේ අවශ්‍යතාවයන් එක්ක බැඳිලා තියෙන නිසා මිනිස්සු ඉන්නේ කොයිතාක් කාලයක්ද රාජ්‍ය ඒ තාක් කාලයක් ජීවත් වෙනවා. මිනිසුන්ගේ අවශ්‍යතාව ටික කරමින් රාජ්‍ය ගමන් කරනවා. හරියට නිකන් රාජ්‍ය වහලෙක් වගේ. එයි රාජ්‍ය හැම වෙලෙම කරන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාව ටික කිරීම. ඒක නිසා රාජ්‍ය කියන වහලා මිනිස්සු ඉන්න තාක් නඩත්තු කරමින් පවත්වාගෙන යනවා. අපි රාජ්‍යයට හැම වෙලෙම බයිනවනේ. හැබැයි අපි රාජ්‍ය කිසිම වෙලාවකවත් එපා කියන්නේ නැහැ. ඒ කියන්නේ අපි දන්නවා අපේ මේ කරගන්න බැරි අවශ්‍යතාව ටික කරගන්න ඕන රාජ්‍ය හරහා. ඒක නිසා මිනිස්සු රාජ්‍ය කියන වහලාව නඩත්තු කරමින් පවත්වාගෙන යනවා කියලා තමයි ලිබරල් වාදීන් සමස්තයක් විදිහට අවසානයේදී ඉදිරිපත් කරන අදහස බවට පත් වෙන්නේ. හරි. අපි ඒ අනුව මේ යටතේදී ප්‍රධාන මාතෘකා හතරක් ගැන සාකච්ඡා කරා. ඔය හතර අනිවාර්යයි. ඔය හතර යටතේ කරුණු පෙළ ගස්ස ගන්න බැරි නම් ඔබට මේ මාතෘකාව බැහැ. ඔය දුන්නේ ඊටාම සරල ක්‍රමයකට දේශපාලන විද්‍යාඥයන් අමාරු මාතෘකාවක්. ලිබරල් වාදය කතා කරේ. එහෙනම් රාජ්‍ය ක්‍රම දේශපාලන මතවාදය යටතේ දෙවැන්න ලිබරල් වාදය. අපි ලිබරල් වාදය කියන්නේ මොකක්ද කියලා හඳුන්වලා ඊට පස්සේ අපි කතා කරා ලිබරල් වාදීන් කියන අය රාජ්‍ය ගැන ප්‍රධාන අදහස් හතරක් දක්වලා තිබ්බා. රාජ්‍ය හැඳින්වීමක් කරා, රාජ්‍ය ආරම්භයක් දුන්නා, රාජ්‍ය ක්‍රියාකාරීත්වය පැහැදිලි කරා, රාජ්‍ය අනාගතේ මොකද්ද වෙන්නේ කියන එකත් අදහසක් විදිහට දුන්නා. ඔන්න ඔය කියන කාරණා ටික ඔන්න මාතෘකා හතර යටතේ පෙළගස්ස ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි අවසන් කරේ ලිබරල් වාදයේ ටියුට් එක හොඳට කියව ගන්න. මේ සම්බන්ධ ගැටලුවක් තිබ්බොත් WhatsApp group එකේ තියෙනවා. පෞද්ගලිකව ඔබට මගේ දුරකථන අංකය තියෙනවා. ඕනෙලාවක අහන්න පුළුවන්. ලිබරල් වාදයේ අමාරු පාඩම නැවත ඩවුන්ලෝඩ් කරගෙන ඔක රිවයිඩ් කරලා බලන්න. ඒක නැත්නම් ආයෙ ආපස් කෙනෙකුට බලන්න පුළුවන්. සාවේ මාතෘකා හොඳට බලාගන්න කියලා ඉල්ලීමක් ඉදිරියට කරනවා. අපි අවසන් කරේ ලිබරල් වාදයේ කියන මාතෘකාව. අපි ඔන්න යනවා රාජ්‍ය පිළිබඳ මතවාද පාඩමේ දරුවෝ තවත් කොටසකට සමාජවාදී නැත්නම් මාක්ස්වාදයේ ඒ තමයි තුන්වෙනි මතවාදය. ටියුට් එකේ මේක දෙක කියලා වැටලා ඇති. අංකේ හදාගන්න මේක තුන නිවැරදි විය යුතුයි තුන විදියට. එහෙනම් අපි යනවා සමාජවාද සම්බන්ධව සාකච්ඡාවක් කරන්න. රාජ්‍ය පිළිබඳ ඉදිරිපත් වෙච්ච මතවාද පහ අතරින් අපි සාකච්ඡා කරන්නේ දෙකක් සාකච්ඡා කරලා ඉවරයි. එකක් සමාජ සම්මතිවාදයත් ලිබරල් වාදයත් අපි ඉන්නේ දැන් තුන්වෙනි එකේ තමයි සමාජවාදයේවත් මාක්ස්වාදය. සමාජවාදය කිව්වම මේ සමාජවාදය සම්බන්ධව මූලික හැඳින්වීමක් අපි කළ යුතු. සමාජවාදය කියන්නේ මොකක්ද කියලා අපි ඊට පස්සේ සාකච්ඡා කිරීමක් කරනවා. සමාජවාදය එනතයි මතවාදයේ විසින් රාජ්‍ය සම්බන්ධ ඉදිරිපත් කළ මතය මොකක්ද කියන එක සම්බන්ධව මුලින්ම සමාජවාදය කියන්නේ මොකක්ද කියන එකට හැඳින්වීමක් දෙන්න වෙනවා. සමාජවාදයේ මතවාදයක් වශයෙන් බිහි වෙන ලිබරල් වාදයට පස්සේ අපි කලින් කතා කරන්නේ මතවාදයක් ලිබරල් වාදය කියලා. ලිබරල් වාදය බිහි වුණේ 17 18 සියවස කියලා අපි කිව්වේ. ඊට පස්සේ තමයි බිහි වෙන්නේ සමාජවාදී මතවාදය කියන්නේ 19 වෙනි සියවසේ. සමාජවාදයේ 19 වෙනි සියවසේ ආරම්භ වෙනවා. ඒ ආරම්භ වෙන ලිබරල් වාදයට පසමිතුරු හේවත් විරුද්ධ මතවාදයක් විදියට.
මොකද හේතුව ලිබරල් වාදය ඔබට මතක ඇති 18 වන සියවසේ තිබ්බේ සම්භාව ලිබරල් වාදය. සම්භාව ලිබරල් වාදය අපි සමාන කරා ධනවාදයකට. මොකද හේතුව සම්භාව ලිබරල් වාදීන් පෝෂණය කරේ ධනවාදය. රාජ්‍ය කාර්යභාරය සීමා කරලා එකකට විතරක් ගෙනල්ලා සෙසු කාර්යයන් සම්බන්ධව පෞද්ගලිකාංශයට බලය දුන්නා. මේකෙන් අපි කිව්වා පෞද්ගලිකාංශය සතු වෙච්ච ධනවාදී පිරිසක් සමාජ ඉහළට එන්න පටන් ගත්තා. ධනපති පන්තිය හා නිර්ධන පන්තිය වශයෙන් සමාජයේ පන්ති වලට බෙදෙන්නේ එහි ප්‍රතිඵලයක් විදියට. ධනවාදයේ ඇතුළේ ඇතිවෙච්ච මේ පන්ති විෂමතාවය විශේෂයෙන්ම මේ සමාජවාදී මතවාදී බිහි කරන්න මූලික පූර්ණපූර්ණයක් පසුබිමක් සැපෙව්වා. ධනවාදී සමාජයක් ඇතුළේ ධනපති පන්ති නිර්ධන පන්තිය පාලනය කරනවා. ඒ විතරක් නෙවෙයි ධනපති පන්තිය අතයි රාජ්‍ය බලය රඳා පවතින්නේ. ධනපති පන්තිය අත රාජ්‍ය බලය තියෙන නිසාම ඒ රාජ්‍ය බලය පාවිච්චි කරලා නිර්ධන පන්තිය සූරාකෑමකට ලක් කරනවා. මේක තමයි ධනවාදී සමාජ ක්‍රමයක් ඇතුලේ වෙන්නේ. සමාජයේ පන්ති වලට බෙදෙනවා ධනපති හා නිර්ධන වශයෙන්. ධනපතියන් තමයි දේශපාලන අධිකාරිය සහ ආර්ථික අධිකාරිය මෙහෙවන්නේ. කියන්නේ රාජ්‍ය බලය වගේම ආර්ථික බලයක් තියෙන ධනපතියන් අතේ ඒක පාවිච්චි කරලා ඔන්නේ සමාජය තුලින් නිර්ධන පන්තියව පාලනය කරනවා. මේකෙන් නිර්ධන පන්තිය ධනපති පන්තිය හැමුවේ දැඩි සූරාකෑමකට ලක් වෙනවා. මේ ක්‍රමය තුල නිර්මාණය කරන්න සමාජ විෂමතාවයක්. ධනපති හා නිර්ධන වශයෙන් සමාජයේ පන්ති වලට බෙදී යාම හරහා ඇති කරන සමාජ අසමානතාවයක් නැත්නම් විෂමතාවයක්. මේ සමාජ අසමානතාවය සහ විෂමතාවයට විරුද්ධව තමයි සමාජවාදය බිහි කරන්නේ. ඔවුන්ගේ මූලික පරමාර්ථුනේ ඇති වෙලා තියෙන මේ සමාජ විෂමතාවයට උත්තරයක් හොයන්න. ඒ අනුව ඔවුන්ගේ පරමාර්ථය සමාජ විෂමතාවය තුරන් කරලා සමාජය තුලේ සමාජ සමානාත්මතාවයක් නැත්නම් සමාජය තුලේ සාධාරණ ක්‍රමයක් නිර්මාණය කරන්න. ධනපති පන්තියට වගේම නිර්ධන පන්තියටත් මේ සමාජය තුලේ සමානව සාධාරණව ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් ඇති කිරීමයි සමාජවාදී මූලික පරමාර්ථය බවට පත් වෙන්නේ. ඒ අනුව සමාජවාදී බිහි වෙන්නේ එවැනි පරමාර්ථයක් අරමුණක් ඇතිව. උඩ වචනෙන්ම දෙන්න පුළුවන් සමාජවාදී මූලික අරමුණ සමාජ සමානාත්මතාවය හේවත් සාධාරණත්වය. නැත්නම් පන්ති විෂමතාවය තුරන් කිරීම. ඒ උදෙසා බිහි වෙනවා මේ කියන සමාජවාදය 19 වන සියවසේ. එහෙම 19 වන සියවසේ ඉදිරිපත් වෙන මේ සමාජවාදය අපිට හුදු තනි මතවාදයක් වශයෙන් හඳුනා ගන්නම හම්බ වෙන්නේ නැහැ. තව විදිහක සමාජවාදයේ යම්කිසි බෙදීම් පවතිනවා. හරියට ලිබරල් වාදය තුළ ප්‍රධාන බෙදීම් තුනක් තිබ්බේ. සම්භාව්‍ය නූතන සහ නව වශයෙන්. ඒ වගේම සමාජවාදය තුලත් මූලික වශයෙන් ප්‍රධාන බෙදීම් තුනක් හඳුනා ගන්න පුළුවන්. පොතේ ටියුට් එක දීලා තියුබට එකක් තමයි අපි දීලා තියෙන්නේ සම්භාව්‍ය සමාජවාදීන් කියන පැරණි සමාජවාදීන්. ඊපස්සේ විද්‍යාත්මක සමාජවාදීන් සහ අපිට දීලා තියෙන්නේ තුන්වන ලෝකයේ සමාජවාදීන් කියලා. විකාශනය වෙද්දී මේ කියන සමාජවාදයේත් ඔන්නෝගේ අධ්‍යයන තුන අපිට හඳුනා ගන්න පුළුවන්. සම්භාව්‍ය සමාජවාදීන් විශේෂයෙන් අපි සලකන ඕන් ප්‍රතිසංස්කරණවාදී කියලා ශ්‍රේණි සම්මේලන ආදී වශයෙන් ඕන් තව බෙදන්න පුළුවන් කොටස් වලට ඒ වෙච්චර වැදගත් දේවල් නෙවෙයි. විද්‍යක විද්‍යාත්මක සමාජවාදීන් ඉන්නවා. වැදගත්ම කොටස වෙන්නේ මේක. මොකද විද්‍යාත්මක සමාජවාද තමයි අපි සාකච්ඡා කිරීමක් කරන්නේ මේ පාඩමේදී. අපි දාවිදකින් නම් කරනවා මේක මාක්ස්වාදය කියලා. තව තියෙන තුන්වන ලෝකේ සමාජවාදය කියලා බෙදීම. අපි මේ පාඩමට දායක කරගන්නේ සමාජවාදී මතවාදය ඇතුළේ තියෙන මේ විද්‍යාත්මක සමාජවාදයේ හෙවත් මාක්ස්වාදයේ පිළිබඳ. ඒ අනුව රාජ්‍ය පිළිබඳ මතවාද පාඩම යටතේ කතා කරන්නේ විද්‍යාත්මක සමාජවාදයේ හෙවත් මාක්ස්වාදය ගැන ඔළුව තියා ගන්න. ඒ හැරුණම සම්භාව්‍ය සමාජවාදය කියලා જાතියකුත් තුන්වන ලෝක සමාජවාදය කියලා જાතියකුත් තියෙනවා. ඒක ඉස්සරහට ඔබට මතවාද පාඩමේදී අහුවෙයි. එහෙනම් ඔළුවේ තියා ගන්න රාජ්‍ය පාඩමේදී සාකච්ඡා කිරීමක් කරන්න ඔය කියන විද්‍යාත්මක සමාජවාදීන් හෙවත් මාක්ස්වාදයේ පිළිබඳව පමණයි. අපි ඒකදී කියනවා මේ මතවාදයේ විදියට නමක් දෙන්න ඕනේ මේකට මාක්ස්වාදය කියලා. නිර්මාතෘ වෙන්නේ මේකෙදී මෙන්න මේ කියන කෙනා. ඒ තමයි කාල් මාක්ස්. ඔහුට අනගේ සහායක් ඔහුගේ යාළුවා වෙච්ච ෆෙඩරික් පොතේ ඇති ඒන්ගල්ස් විසින් ලබා දෙනවා. යනු මාක්ස් සහ ඒන්ගල්ස් විසින් තමයි ඔය කියන විද්‍යාත්මක සමාජවාදයේ හෙවත් මාක්ස්වාදය 19 වන සියවසේදී බිහි කරන්නේ. ඔවුන් විසින් පොතක් ලියනවා දෙන්න එකතු වෙලා ඒ තමයි
කොමියුනිස්ට් ප්‍රකාශනය මේක තමයි ඔය කියන සමාජවාදයට මූලික විවරණය සපයන අපි නම් කරන මේක සමාජවාදයේ විද්‍යාත්මක සමාජවාදයේ අපොත කියලා. එහෙනම් ඔය කියන කොමියුනිස්ට් ප්‍රකාශනය හරහා මේ කියන සමාජවාදය එළියට මුක්ත කරලා දිනවා මාක්ස් සහ ඒගල්ස් විසින්. එහෙම සඳහන් කරපු ලියමු කොමියුනිස්ට් ප්‍රකාශනය ඇතුලේ ඔවුන් කතා කරලා දිනවා මෙන්න මේ රාජ්‍ය ආයතනය ගැන. අපි මේ මාතෘකාවෙන් කතා කරන්නේ ඒ මාක්ස් ඒගල්ස් නැත්නම් විද්‍යාත්මක සමාජවාදීන් විසින් රාජ්‍ය පිළිබඳව සාකච්ඡා කරපු දේවල් මොනවද කියලා. අපි එහෙනම් මෙතන සිට පටන් ගන්නවා සමාජවාදීන් රාජ්‍ය සම්බන්ධ ඉදිරිපත් කරපු මතයන් මොනවද කියලා විමසීමකට ලක් කරගන්න. එහෙනම් අපි එතනින් පටන් ගමු වැඩේ. සමාජවාදීන් මොනවද රාජ්‍ය ගැන කියලා තියෙන්නේ? සමාජවාදීන් කියන්නේ මේ දෙන්න ෆ්‍රෙඩරික් ඒගල්ස් සහ කාල් මාක්ස්. ඒ කට්ටිය විසින් රාජ්‍ය සම්බන්ධ ඉදිරිපත් කරපු අදහස් බලද්දී අපිට ඒක බෙදා ගන්න පුළුවන් කොටස් වලට. එකක් තමයි මුලින්ම අපි කතා කරන මේ යටතේදී රාජ්‍ය අර්ථකථනය කිරීමක් ගැන. දෙක අපි සාකච්ඡා කරනවා රාජ්‍යයේ ආරම්භය ගැන. තුන අපි කතා කරනවා රාජ්‍යයේ ක්‍රියාකාරීත්වයේ හේවත් ස්වභාවය ගැන. අවසාන සාකච්ඡා කිරීමක් කරනවා රාජ්‍යයේ අනාගතය පිළිබඳව. අර ලිබරල් වාදයේ වගේම අපි මෙයාටදී සාකච්ඡා කරනවා ඔන්න ඔය කියන කොටස් 4 ගැන. මේ 4 ඔබට පුළුවන් නම් මේ කියන පාඩම ආවරණය කරගන්න පුළුවන්. එහෙනම් අපි රාජ්‍ය හැඳින්වීම, රාජ්‍ය ආරම්භය, රාජ්‍ය ක්‍රියාකාරීත්වය හා රාජ්‍ය අනාගතය ගැන මේ සමාජවාදී නැත්නම් අරකුව ෆ්‍රෙඩරික් ඒගල්ස් සහ කාල් මාක්ස් විසින් ඉදිරිපත් කරපු විවරණයන් එකින් එක සාකච්ඡා කරන්නන්නේ. මුලින්ම අපි ගන්නවා මෙන්න පළවෙනි කොටස. ඒ තමයි රාජ්‍ය අර්ථකථනය. නැත්නම් රාජ්‍ය හැඳින්වුවේ කොහොමද සමාජවාදීන් කියන එක. ඒ කතා කරන කලින් ලිබරල් වාදය අමතක කරන්න බෑ. ලිබරල් වාදයේ විසින් ඉදිරිපත් කරපු අදහසට හාත්පසින් වෙනස් අදහසක් තමයි සමාජවාදීන් දෙන්නේ. මං හේතුව කිව්වා ලිබරල් වාදයේ පරම හතුර වෙන්නේ සමාජවාදය. ඒකයි මේ ලිබරල් වාදයේ ඔළුවේ තියෙනවා නම් සමාජවාදය ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ලිබරල් වාදීනුත් රාජ්‍ය අර්ථකථනය කරානේ. ඔබට මතක ඇති. ලිබරල් වාදීන් විසින් රාජ්‍ය අර්ථකථනය කරේ මිනිසුන්ගේ හේවත් සමාජයේ උපකරණයක් විදියට. සමාජ අවශ්‍යතා ටික රාජ්‍ය කරන උපකරණය සලසනවා කියලා ලිබරල් වාදීන් කිව්වා. ඒ මතය සමාජවාදීන් නැත්නම් මාක්ස් ඒගල්ස් ප්‍රතික්ෂේප කරා. ඔවුන් කියන්නේ රාජ්‍ය කියන ආයතනයේ මුළු මහත් සමාජය වෙනුවෙන් පෙනීන්නේ නැහැ. සමාජයේ එක පන්තියක් වෙනුවෙන් පමණයි පෙනීන්නේ. ඒ තමයි ධනපති පන්තිය. මේක ධනපති පන්තියේ උපකරණයක්. නැත්නම් මේක සරලව කිව්වොත් පන්ති උපකරණයක්. පන්ති උපකරණ කියන්නේ අදහස් කරන්නේ මුළු මහත් සමාජ උපකරණයක් නෙවෙයි කියලා. සමාජ අවශ්‍යතා සරිලනවා වෙනුවට සපයනවා වෙනුවට සමාජවාදීන් කියනවා රාජ්‍ය සලසන්නේ මේ එක පන්තියක අවශ්‍යතා විතරයි. ඒකනේ පන්ති උපකරණයක් කිව්වේ. උපකරණයෙන් මම කිව්වා කියන්නේ අදහස් කරලා තියෙන මේ සේවා සැපීමක් කියන එක අවශ්‍යතා ඉටු කිරීමක් කියන එක. ඒතොර පන්ති උපකරණයක් කියන්නේ එක පන්තියක අවශ්‍යතා විතරයි රාජ්‍ය කියන ආයතනේ සලසන්නේ. කාට අනුවද? මාක්ස්ට සහ ඒගල්ස්ට අනුව. ඊළඟ ඔවුන්ගේ අර්ථ විවරණය උනේ මේ රාජ්‍ය කියන ආයතනය එක පන්තියක සේවය සඳහා කැප වුණු ආයතනයක් විතරයි. ඒ පන්තිය වෙන්නේ ධනපති පන්තිය. එහෙම ධනපතියන්ට රාජ්‍ය විසින් අවස්ථා වරදාන වරප්‍රසාද දෙද්දී ඒ ධනපතියන් අත මේ රාජ්‍ය රැඳෙන නිසා ඔවුන් මේ රාජ්‍ය පාවිච්චි කරලා නිර්ධන පන්තිය පාලනය කරනවා. රාජ්‍ය කියන්නේ ධනපති පන්තියට ආභරණයක් වගේ. ධනපති පන්තිය මේ ආභරණය යොදාගෙන ඔවුන්ගේ පන්තිය නිර්ධන පන්තියෙන් ආරක්ෂා කරගන්න ගමන් නිර්ධන පන්තිය පාලනය කිරීමට ලක් කරනවා. මොකද රාජ්‍ය කියන්නේ පාලන යාන්ත්‍රණයක් නේ. රාජ්‍යට අයිති විශේෂයෙන්ම හමුදාව, පොලිසිය, බන්ධනාගාර, නීති මේ පද්ධති සමස්තය අයිති. ඒව පාවිච්චි කරලා නිර්ධන පන්තිය පාලනය කරනවා. ධනපති පන්තිය ආරක්ෂා වෙන ගමන් නිර්ධන පන්තිය පාලනය කරන්නයි මේ රාජ්‍ය කියන ආයතනය ඔවුන් විසින් පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම්
රාජ්‍ය අර්ථකථනය කරන්නේ සමාජවාදීන් විසින් සමාජ උපකරණයක් නෙවෙයි සමාජයේ එක පන්තිය උපකරණයක්. ඒ පන්තිය වෙන්නේ ධනපති පන්තිය. එහෙනම් මේක ධනපති පන්තියේ උපකරණයක් කියලා වුන් අර්ථකථනය කරන්නේ. ඒ වගේම වුන් රාජ්‍ය කියන ආයතනය හරහා නිර්ධන පන්තිය පාලනය වෙන නිසාම ඔවුන් අර්ථකථනයක් ඉදිරිපත් කරනවා. රාජ්‍ය කියන ආයතනය පන්ති විරෝධතාවයේ නැත්නම් ඒ පන්ති පීඩිත උපකරණයක්. එහෙමත් හඳුන්වන්න පුළුවන්. පන්ති පීඩිත උපකරණයක්. හේතුව එක පන්තියක අවශ්‍යතාව වරදාන වරප්‍රසාද ලබා දෙද්දී අනෙක් පන්තියට නිර්ධන පන්තිය උන් පීඩාවට ලක් කරන රාජ්‍ය හරහා. මම කිව්වේ ධනපති පන්තිය රාජ්‍යයෙන් ආරක්ෂාවක් ලබා ගන්නවා. නිර්ධන පන්තිය. නිර්ධන පන්තියෙන් ආරක්ෂා වෙන ගමන් නිර්ධන පන්තිය නීති මේ ආයතන පද්ධතිය හමුදා පොලිසිය ආයතන හරහා උන් පීඩාවට ලක් කරනවා. එතකොට රාජ්‍ය එක පන්තියක් වෙනුවෙන් ඉඳිද්දී නිකාම් අනිත් පන්තිය මර්ධනය කළ රඳවා ගන්නවා. තියා ගන්නවා. එතකොට රාජ්‍ය අර්ථකථනය කරන්නේ පන්ති උපකරණයක් නැත්නම් පන්ති පීඩිත උපකරණයක්. එක පන්තික අවශ්‍යතා සපයද්දී අනිත් පන්ති පීඩාවටපත් කිරීමයි රාජ්‍ය සිදු කරමින් යන්නේ. කාට අනුවද? මාක්ස් සහ ඒංගල්ස් අනුව නැත්නම් පොදුවේ කිව්ව සමාජවාදීන්ට අනුව. එහෙනම් ඔවුන් රාජ්‍ය පිළිබඳව දකින්නේ සුභවාදී දැක්මක් නෙවෙයි. ඔවුන් රාජ්‍ය දකින්න එක පන්තියක අවශ්‍යතාව වෙනුවෙන් පමණක් පවතින ආයතනයක් විදියට. ඒ අනුව ලිබරල්වාදීන්ට වෙනස් අදහසක් ඔවුන් රාජ්‍ය හැඳින්වීම ඇතුළේ ගේන්න උත්සාහ කරලා තිබ්බා. ඕකයි රාජ්‍ය අර්ථකථනයේ සමාජවාදීන්ට අනුව. ඊට පස්සේ තියෙන්නේ රාජ්‍ය ආරම්භය, රාජ්‍ය ක්‍රියාකාරීත්වය හා රාජ්‍ය අනාගතය. මේ තුන ගැනම සමාජවාදීන් දකින්නේ පොදු හැකි. අපි මේ තුනම කතා කරන එකට එකතු කරලා. තව ඉතින් කිව්වොත් මාක්ස් සහ එංගල්ස් රාජ්‍ය ආරම්භය, රාජ්‍ය ක්‍රියාකාරීත්වය හා රාජ්‍ය අනාගතය පැහැදිලි කරන්න ඉදිරිපත් කරන න්‍යායක්. අපි නමක් දෙනවා එකට ඓතිහාසික භෞතිකවාදය කියලා. ඉතිහාසය භෞතිකව ගලාගෙන ආවේ කොහොමද කියන විවරණය ඇතුළේ ඔවුන් රාජ්‍ය ආරම්භය, ක්‍රියාකාරීත්වය හා අනාගතය පැහැදිලි කිරීමක් කරනවා. අපිට ඓතිහාසික භෞතිකවාදය හරහා මේ තුනම කවර් කරගන්න පුළුවන්. මොන තුනද කිව්වොත් රාජ්‍ය ආරම්භය කොහොමද සිද්ධ වුනේ, රාජ්‍ය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද සහ රාජ්‍ය අනාගතේ මොකක්ද වෙන්නේ. ඒ තුන ගැනම අපිට අදහසක් ගන්න පුළුවන් ඓතිහාසික භෞතිකවාදය හරහා. අපි දැන් යනවා එතකොට ඓතිහාසික භෞතිකවාදය කතා කරන අමතක කරන්න එපා. ඒක ඇතුලේ කතා කරන්නේ රාජ්‍ය ආරම්භය, රාජ්‍ය ක්‍රියාකාරීත්වය හා රාජ්‍ය අනාගතය ගැන. අපි නම් බලමු මෙතන සිට සමාජවාදීන්ට අනුව ඓතිහාසික භෞතිකවාදී කොහොමද ගමන් කරලා තියෙන්නේ කියලා. ටික සංකීර්ණ කාරණයක්. ඒ නිසා හොඳට බලා ගන්න වෙයි. මේක අමතක කරන්න එපා. රාජ්‍ය කියන්නේ පන්ති උපකරණයක් කියන එක. එයා ගන්න පොඩි අර මාතෘකාව. ඒ තමයි ඓතිහාසික භෞතිකවාදය. ඉතිහාසය කොහොමද භෞතිකව ගලාගෙන ආවේ? සමාජවාදීන්ට අනුව ඉතිහාසය ප්‍රධාන වශයෙන් 1 2 3 4 5 6 යුග 6කට බෙදන්න පුළුවන්. ඓතිහාසික භෞතිකවාදයෙන් ඉදිරිපත් කරන්නේ ඉතිහාසය සහ අනාගතය දක්වා යන මේ ගමන් මාර්ගය. මේක තමයි ආරම්භය. ඔවුන් නමක් දෙනවා මේකට ප්‍රාග් කොමියුනිස්ට් යුගය. මේ පාඩම් කරන්න 2 වහල් යුගය. 3 වැඩවසම් යුගය. 4 ධනේශ්වර යුගය. ධනපති යුගය කියලා අපි කියනවා. මේක සමාජවාදී යුගය. මේක කොමියුනිස්ට් යුගය. ඔන්න ඓතිහාසික භෞතිකවාදය. එනෝ රාජ්‍යයේ අපි කිව්ව තුනක් කතා කරනවා. ආරම්භය, ක්‍රියාකාරීත්වය හා අනාගතය තුනම විස්තර කරනවා. මෙන්න මේකේ ඓතිහාසික භෞතිකවාදය ඇතුලේ. අපි යම් පළවෙනි එකට ප්‍රාග් කොමියුනිස්ට් යුගය. මේකට ඝනකෝත් යුගය කියලා ටියුට් එක දීලා ඇති. ඒකත් නිවැරදි. ප්‍රාග් කොමියුනිස්ට් යුගය තමයි සමාජවාදීන්ට අනුව මිනිසාගේ ආරම්භය සනිටුවහන් කරන අවධිය. මිනිසා ආරම්භක අවස්ථාවේ ඉඳලා තියෙන්නේ ප්‍රාග් කොමියුනිස්ට් යුගය කියන්නේ
මේ අදීයක නෙවෙයි මිනිසා ආරම්භ වුණු ඈත අතීතේ. ඒක තමයි ප්‍රාග්කොමියුනිස්ටුගේ ඈත අතීතයේදී මිනිසාගේ ආරම්භක යුගයේදී සමාජයේ ගැටුමක් පැවතුනේ නෑලු. සමාජවාදීන්ට අනුව මිනිස්සු හිටියේ සීමිත පිරිසක්. සමාජ සම්පත් ඕනෑවට වඩා වැඩියෙන් තිබ්බ මිනිස්සු සම්පත් අතර තරගයක් තිබුණේ නැහැ. මොකද මිනිස්සුන්ට රිසිසේ සම්පත් ටික භුක්ති විඳීමේ හැකියාවක් ඇති වෙලා තිබ්බා. හැබැයි සමාජයේ ටික ටික ඉස්සරහට යද්දී සමාජය ඇතුලේ ජනගහනය නැත්තම් මිනිස් ප්‍රමාණය එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වැඩිවීමත් එක්ක සමාජයේ නිෂ්පාදන දේවල් ටික වැඩි වෙන්න පටන් ගන්නවා. මිනිස්සුන්ගේ පාරිභෝජන සඳහා නිෂ්පාදනය කරන දේවල් ක්‍රමයෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. දීපල වේවා, වතු පිටි වේවා, පාරිභෝජන භාණ්ඩ වේවා මේවා ක්‍රමයෙන් වැඩි වෙනවා ජනගහනය වැඩි වෙද්දී. දැන් නිෂ්පාදනය වැඩි වෙනවනේ. ඊට පස්සේ සමාජය තුළේ ඇති හැකි පිරිසක් අර අතිරික්ත නිෂ්පාදන ටික තන් වැඩියෙන් නිෂ්පාදනය වෙන කොටස Taman සතු කරගන්න පෙළඹුණා. හැබැයි සීමිත පිරිසක්. සමාජයේ ඇති හැකි ශක්තිමත් පුෂ්ටිමත් සීමිත පිරිසක් අර වැඩි නිෂ්පාදන ටික වැඩි දේපල ටික Taman අතේ තියාගන්න පෙළඹුණා. ඒකත් එක්ක ප්‍රාග් කොමියුනිස්ටුගේ අවසන් වෙනවලු. කාට අනුවද? සමාජවාදීන්ට අනුව. ඔබට රාජ්‍ය කියන වචනේ අහුන්නේ නැහැ නේද මේක ඇතුලේ? ඒක රාජ්‍යයක් තාම බිහි වෙලා නැහැ. ප්‍රාග් කොමියුනිස්ටුගේ කියලා කියන්නේ රාජ්‍යයක් නැති යුගයක්. මේක සමාජයේ කුළදුල් අවස්ථාවක්. සමාජයේ උත්පත්තිය ලබන්නේ මිනිසාගේ උත්පත්තිය සිද්ධ වෙන්නේ මේ යුගයේදී. හැබැයි අවසාන කාලේදී යම් දෙයක් සිද්ධ වුණා නම් මම කිව්වේ සමාජයේ ඇති හැකි පුෂ්ටිමත් පිරිසක් සමාජයේ අතිරික්ත නිෂ්පාදන ටික තමයි සතු කරගත්තා. ඔවුන් ඊට පස්සේ යන්නේ වහල් යුගයකට. වහල් යුගයට යන්නේ අර නැති බැරි පන්තියකුයි ඇති හැකි පන්තියක ඇති වෙලා. ඇති හැකි පන්තිය බවට පත් වෙනවා වහල් හිමියන්. නැති බැරි පන්තිය බවට පත් වෙනවා වහලුන්. වහල් හිමියන්ට කලින් යුගයේදී එකතු කරගන්න පුළුවන් වෙච්ච දේපල ටික තියෙනවා. දැන් මේ යුගය ටිකක් වෙනස් වෙලානේ. මිනිස්සු මේ කාලේ සාමකාමීව හිටියා. හැබැයි අර අවසාන හරියේදී මිනිස්සු ඇති හැකි පිරිසක් විසින් කරපු දෙයක් නිසා නැති බැරි පන්තියක් බිහි වුණා. ඒ වහලු. දැන් වහල් හිමියන්ට දේපල තියෙනවා, අතිරික්ත නිෂ්පාදන තියෙනවා. වහලුන්ට යැපෙන්න සිද්ධ වෙන්නේ වහල් හිමියන් මත. මොකද ඔවුන් ගාවයි දේපල අතිරික්ත නිෂ්පාදන සියල්ලම රඳා පවතින්නේ. දැන් වහල් හිමියන් වහලුන්ව පාලනය කරනවා. ඇයි? වහල් හිමියන් ගාව සම්පත් ටික තියෙනවා. දැන් සමාජයේ දේපල හිමිපන්තියක් සහ දේපල අහිමි වශයෙන් පන්ති දෙකක් ඇති වෙලා. අපිට චිත්‍රයක් මවා ගන්න මේක සිද්ධ වෙන්නේ ඈත අතීතේ. මිනිසාගේ ආරම්භය ටික කාලයක් ගියාට පස්සේ ඇති වෙන වහල් යුගයේදී මේ කියන පන්ති විෂමතාවය ඇති වෙලා තියෙනවා. මේකෙදී වහල් හිමියන්ට දේපල පවතින නිසා වුන් වහලුන්ගෙන් වැඩ ගන්න පෙළඹෙනවා. වහලුන්ගේ නිදහස අයිතිය සීමා කරනවා. සීමා කරලා වහල් හිමියන්ගේ සතු දේපලවල වහලුන් යොදා ගන්නවා සේවකයන් විදියට. වහලුන් කරන්නේ වහල් සේවයක් වහල් හිමියන් වෙනුවෙන්. ඒ වෙනුවෙන් ඔවුන්ට බොහෝ විට කෑමක් බීමක් පොඩි අවශ්‍යතා ටිකක් වහල් හිමියන් සලසන්න පුළුවන්. ඒ පොඩි අවශ්‍යතාව වෙනුවෙන් සීමිත අවශ්‍යතාවය වෙනුවෙන් වහලුන් වහල් හිමියන් වෙනුවෙන් වැඩ කරනවා. හැබැයි වහල් හිමියන් ප්‍රමාණය සීමිතයි, වහලුන්ගේ ප්‍රමාණය අසීමිතයි. ඒ යුගයේදී එක වහල් හිමියෙක්ට සාමාන්‍ය වහලුන් 5000 10000 50000 ආදී විශාල ප්‍රමාණයක් හිටියා. ඒ කාලේ වහල් හිමියාගේ ශක්ති ප්‍රමාණය ධනවත්භාවය බැලුවේ ඔහු ගාව තියෙන වහලුන්ගේ ප්‍රමාණය. අද නම් අපි කෙනෙක්ගේ ශක්ති සම්පන්න භාවය සහ ඇති හැකි භාවය බලන්නේ මුදල් වලින්නේ. මේ යුගයේදී බැලුවේ ඉන්න වහල් ප්‍රමාණය අනුව. වහලුන්ගේ ප්‍රමාණය අනුව. ඔහොම කාලයක් ගත වුණා. වහලුන් වහල් හිමියන්ට සේවය කරනවා. වහල් හිමියන් වැඩියෙන් වැඩ ගන්නවා වහලුන්ගේ තමන්ගේ නිෂ්පාදන තවදුරටත් වැඩි කරගන්න. මේ ක්‍රමයට එරියව වහලුන් කල්පනා කරන එක අවස්ථාවකදී නැගිටින්න ඕන. වහල් හිමියන්ව පෙරලලා දාලා වහල් හිමියන්ගේ සතු මේ දේපල ටික අත්පත් කරගන්න ඕන. මොවුන් සංවිධානයන පටන් ගන්නවා. මොවුන් කියලා කිව්ව වහලුන් සංවිධානය වෙනවා වහල් හිමියන්ට එරියව. හැබැයි වහල් හිමියන් මේක අවබෝධ කරගන්නවා. වහලුන් මේ සැරසෙන්නේ වහල් හිමියන්ව පෙරලලා මේ දේපල ටික අත්පත් කරගන්න කියන එක වහල් හිමියන් දැනගන්නවා. මේ මාක්ස්ට අනුව ඊට පස්සේ වහල් හිමියන් කල්පනා කරනවා වහලුන්ව මර්ධනය කළ තියාගන්න පුළුවන් දෙයක් ගැන.
ඔන්න අවසානයේදී ඒ සඳහා නිර්මාණය කරගන්නවාලු රාජ්‍ය කින යාන්ත්‍රණ නැත්නම් පාලන ආයතනය. රාජ්‍ය කින පාලන යාන්ත්‍රණය බිහි කරගෙන වහලුන්ව නීත්‍යානුකූලව මර්ධනය කරන්න පටන් ගන්නවා. කාලයක් ලැබී වහල් යුගය අවසන් වෙලා මිනිස්සු අලුත් කෘෂිකාර්මික යුගයකට ආවා. ඒ තමයි වැඩවසම් යුගය. හැබැයි තවමත් පන්ති ભેදය එහෙම්මමයි. තවමත් රාජ්‍ය එහෙම්මමයි. රාජ්‍ය ආරම්භුනේ නම් වහල් යුගයේ. ඔන්න ඓතිහාසික භෞතිකවාදය තුළ කතා කරලා තියෙනවා රාජ්‍යයේ ආරම්භය ගැන. රාජ්‍ය ආරම්භ වෙලා තියෙන්නේ වහල් යුගයේදී ආරම්භ කරේ වහල් ලිපියන් නැගී සිටින වහලුන්ව පාලනය කිරීම සඳහා. එහෙම බිහි කරගත්ත රාජ්‍යයක අලුත් යුගයකට යනවා. යන්නේ කෘෂිකාර්මික අවධියක් කියලා මම කිව්වනේ. වහල් අවධිය නැත්නම් වහල් යුගයේ මිදිලම යන්නේ කෘෂිකාර්මික වැඩවසම් යුගයකට. එහෙම යන්ති වහල් හිමියන් මේ යුගයේදීපත් වෙන ඉඩම් හිමි රදලයින් බවට වහලුන්පත් වෙන ප්‍රවේණි දාසයන් බවට. රදලයින් ගාව රාජ්‍ය තියෙනවා. සුපුරුදු පරිදි අර දෙය මේකෙත් සිද්ධ වෙනවා. මොකද රදලයන් රාජ්‍ය පාවිච්චි කරලා ප්‍රවේණි දාසයන්ව පාලනය කරනවා. ප්‍රවේණි දාසයන් රදලයන්ගේ ඉඩම් වල වගා කරනවා. පරවේණියක් වෙනුවෙන් ප්‍රවේණියක් වෙන කොටසක් වෙනුවෙන් ප්‍රවේණි දාසයන්ට නිදහස අයිතිය නැහැ. රදලයන් වෙනුවෙන් සේවා සපයන්න වෙනවා. එහෙම සේවා සපයන්න නැත්නම් විශේෂයෙන්ම නැගී ඉන්න උත්සාහ කරොත් බැරි වෙලාවක්වත් ඒක රාජ්‍ය ලව්ව පාලනය කරනවා. දැන් රදලෙන් අත රාජ්‍ය බලය තියෙන නිසා ප්‍රවේණි දාසයන් පහසුවෙන් පාලනය කරන්න පුළුවන්. ඔබ හිතන්නකෝ රාජ්‍ය කියන්නේ පොලිසියක් කියලා. රදලෙන් ගාව පොලිසිය ඉන්නවා. පොලිසිය හරහා ප්‍රවේණි දාසයන්ව මර්ධනය කරලා බැඳලා තියාගන්න පුළුවන්. රාජ්‍ය කියන්නේ පොලිසිය විතරක් නෙවෙයි අර කිව්වාගේ බන්ධනාගාර හමුදාව නීති නිල බල ක්‍රම කියන සියල්ලම එකතුවක්. ඒක නිසා පොලිසියට වඩා රාජ්‍ය දරුණුයි. මොකද රාජ්‍ය තුල හමුදාව බන්ධනාගාර මේ සියල්ලම එකතු වෙලා තියෙනවා. දැන් ප්‍රවීණ දාසයන් රදලෙන් හරහා පාලනය වෙනවා මර්ධනයක් වෙනවා. රාජ්‍ය ආරම්භුනේ වහල් යුගයේදී තවදුරටත් ඒක ඒ විදිහට ඉස්සරහට යනවා වැඩවසම් යුගයේදී. එහෙනම් වැඩවසම් යුගයේදී රාජ්‍ය ස්වභාවය පැහැදිලි කරනවා. රාජ්‍ය ආරම්භුනේ මේක ඊට පස්සේනේ රාජ්‍ය ස්වභාවය. රාජ්‍ය ස්වභාවය වෙලා තියෙන්නේ රදලයන්ට සේවය කරන ගමන් ප්‍රවීණ දාසයාව මර්ධනය කිරීම. කාලයක් කොහොම ගියා මිනිස්සු කෘෂිකාර්මික අවදීන් මිදිලා යනවා කාර්මික යුගයකට. යන්නේ කාර්මික යුගයකට යන්නේ පන්ති දෙක පොඩ්ඩක් වෙනස් වෙනවා. නම් දෙක රදලීන්පත් වෙනවා මේ යුගයේ ධනපති පන්තිය බවට ප්‍රවීණ දාසයන්පත් වෙනවා නිර්ධන පන්තිය බවට ධනපතියන් සුපුරුදු පරිදි රාජ්‍ය තියෙනවා. සිද්ධ වෙන්නේ එකම දේ ධනපතියන් රාජ්‍ය පාවිච්චි කරලා නිර්ධන පන්තිය පාලනය කරනවා. ඔබ අපි අද ඉන්නේ සමාජවාදීන්ට අනුව ධනේශ්වර යුගයේ. බලන්නකො තියෙන්නේ අටපිටාවේ කාර්මික අත වාණිජ සංස්කෘතියක් නේ. ඒ වාණිජ සංස්කෘතිය ඇතුලේ ධනපතියන් කියලා જાතියක් ඉන්නෝ, කම්කරුවන් කියලා නිර්ධනීන් කියලා જાතියක් ඉන්නෝ. ඔබ අපි කම්කරුවෝ ඉහළින් එන ධනපති පන්තියකට සේවය කරනවා. රාජ්‍ය තියෙන ඔබ මා ගාව නෙවෙයි. ඒ ධනපතියන් ගාව ඒ හරහා අපි මර්ධනය කරනවා. ඔබට මට නොදැනුණාට ධනපති පන්තිය රාජ්‍ය පාවිච්චි කරලා අපිව මර්ධනය කරනවා. ඔවුන් නීති හදන්නේ ඔවුන්ව පාලනය කරන්නේ නෙවෙයි නිර්ධන පන්තිය නැත්නම් අපිව පාලනය කරන්නේ. ඔවුන් බදු ගහන්නේ නීතිය හරහා ඔවුන්ට ගෙවාසියට නිර්ධන පන්තිය පාලනය කිරීම සඳහා. බදු වල වාසිය යන්නේ ඔවුන්ට. ඒ කියන්නේ මේ ධනේශ්වර යුගය ඇතුලේ රාජ්‍ය සුපුරුදු පරිදි ක්‍රියාත්මක වෙන්නේ ධනපති පන්තිය අවශ්‍යතාවය නෙවෙයි. එහෙනම් නිර්ධන පන්තිය වන අපිව පාලනය කිරීමක් අපි නොදැනුවත්වම වුන් විසින් සිද්ධ කරනවා. මේක මතු කරලා පෙන්නනවා මේ සමාජවාදී විසින්. ඊට පස්සේ උදා වෙන්න නියමිත වෙලා තියෙන්නේ සමාජවාදී යුගය. හැබැයි කාල් මාක්ස් සහ ෆ්‍රෙඩරික් ඒග්‍රස්ට් අනුව සමාජවාදී යුගය ඉබේ බිහි වෙන්නේ නැහැ. දැන් මේ ක්‍රමය ගලාගෙන යීමක් නේ. මේ පරාක්‍රමිෂ්ඨුගේ වහල් යුගය වුණා. වහලුන් ආවා කෘෂිකාර්මික අවධියකට. කෘෂිකාර්මික අවධියට මිනිස්සු ටික ආවා කාර්මික අවධියකට. හැබැයි මෙතනින් එහාට සමාජවාදීගේ එසේ බිහි වෙන්නේ නැහැ. ඒ සඳහා අපි පුෂ් එකක් දෙන්න ඕන. තල්ලුවක් දෙන්න ඕන. අපි කියලා කියන්නේ නිර්ධන පන්තියට තමයි වගකීම තියෙන සමාජවාදීගේ බිහි කරන්න. නිර්ධන පන්තිය පැහැදිලිව ධනපති පන්තිය අතෙන් මේ යුගයේදී පීඩාවට මර්ධනයට ලක් වෙනවා. ඒ පීඩාව මර්ධනය උදෙසා නිර්ධන පන්තිය කම්කරු පන්තිය පෙළ ගැහෙන්න ඕන. පෙළ ගැහෙන්න ඕන ධනපතියන් අත තියෙන
මේ රාජ්‍ය බලය අත්පත් කරගන්න. මොකද රාජ්‍යන ධනපතියන් ආරක්ෂා වෙන්නේ. රාජ්‍ය බලය අල්ලගත්ත කියලා කියන්නේ නිර්ධන පන්තිය ධනපති පන්තියට ආරක්ෂා වෙන්න තියෙන රාජ්‍යාන්තරණය නැති වෙලා යනවා. ඒක නිසා සමාජවාදීන් ඉල්ලන්නේ ධනේශ්වර යුගයේ ඉන්න කම්කරුවන්ගෙන් මේක මේ වෙනස් කරන්න නම් රාජ්‍ය බලය අත්පත් කරගන්න. රාජ්‍ය කියන හමුදා පොලිසි මේ සියලු ආයතන රාජ්‍යාන්තරණය අල්ල ගන්න ඕන. ඒ සඳහා කළ යුතුයි නියත වශයෙන්ම සමාජවාදී විප්ලවය. සමාජවාදී විප්ලවයෙන් පමණයි ධනපති පන්තිය ගාව තියෙන මේ රාජ්‍ය නිර්ධන පන්තියට අල්ල ගන්න පුළුවන්. ඒ සඳහා විශේෂයෙන්ම සමාජවාදී පක්ෂයක් තැනෙන්න ඕන. දැන් කොමියුනිස්ට් පක්ෂයක්. කොමියුනිස්ට් පක්ෂයේ විසින් නිර්ධන පන්තියව ඒකරාශී කරන්න ඕන. සංවිධානය කරන්න ඕන. මොකටද විප්ලවයක් වෙන්නේ? විප්ලවයේදී කරන්නේ ධනපතියන් අත තියෙන රාජ්‍ය බලය බලහත්කාරයෙන් අල්ල ගන්නවා. එහෙම සමාජවාදී පක්ෂයේත් උදව් උපකාර මත මේ විප්ලවය සාර්ථක වුණොත් අසාර්ථක වෙන්න පුළුවන්. සාර්ථක වුණොත් යන්න පුළුවන් සමාජවාදී යුගයකට. හැබැයි ඒකට යන්නේ නිර්ධන පන්තිය රාජ්‍ය බලය අත්පත් කරගෙන. ඒ කියන්නේ ධනපති පන්තිය තමයි මේ යුගයේදී නිර්ධන පන්තිය රාජ්‍යෙන් පාලනය වෙන්නේ. මේක අනිත් පැත්ත ගැහුණා. එහෙම වුණේ විප්ලවයක් කරපු නිසා. විප්ලවය ලේසි පාසු දෙයක් නෙවෙයි. එහෙම දැවැන්ත විප්ලවයකින් සංග්‍රාමයකින් පස්සේ රාජ්‍ය අත්පත් කරන් නිර්ධන පන්තිය සමාජවාදී යුගය බිහි කර ගන්නවා. ඊට පස්සේ නිර්ධන පන්තිය රාජ්‍ය පාවිච්චි කරලා ධනපති පන්තිය පාලනය කරනවා. හැබැයි සමාජවාදී යුගයේ අවදානමක් තියෙනවා. ඒ ධනපති පන්තිය නැවත නිර්ධන පන්තිය අත තියෙන රාජ්‍ය බලය අත්පත් කරගන්න සිද්ධ කරන්න පුළුවන් ඕන නම් මෙන්න මෙහෙම එකක්. අපි නමක් දාන එකට ප්‍රතිවිප්ලවයක්. දැන් නිර්ධන පන්තිය ධනපති පන්තිය රාජ්‍ය බලය අත්පත් කරගන්න කරේ විප්ලවයක් නේ. ඒ හා සමාන විප්ලවයක් ධනපති පන්තිය නැතුණු රාජ්‍ය අත්පත් කරගන්න මේ යුගයේ සිද්ධ කරන්න පුළුවන්. නමක් දෙනවා එකට ප්‍රතිවිප්ලවය. ප්‍රතිවිප්ලවයෙන් ධනපතියන් රාජ්‍ය ගන්න මාන බලනවා. කාගෙන්ද? නිර්ධන පන්තිය. ඒක නිසා නිර්ධන පන්තිය වහාම රාජ්‍ය කියන ආයතනය නැති කරන්න ඕන. රාජ්‍ය ආයතන නැති කරොත් තමයි ඕන්න මර්ධනය වෙන්න තියෙන අවස්ථාව නැති කරන්න පුළුවන්. ඇයි රාජ්‍ය තියෙන තාක්කල් නිර්ධන පන්තිය බය ගැහ ඉන්න ඕන. ඇයි ප්‍රතිවිප්ලවය සාර්ථක කරගත්තොත් ආයන්නේ වුන් ධනේශ්වර යුගයකට. ඇයි ධනපතියා රාජ්‍ය බලය ගත්තොත් ආයෙ බිහි කරගන්න මේ යුගයේනේ. ඒතර ආයෙ මර්ධනයක් සිද්ධ වෙනවා. ඒක නිසා සමාජවාදී යුගය ඇතුලේ නිර්ධන පන්තිය හැම වෙලේම කල්පනා කරන්න ඕන මේ ධනපතියන් රාජ්‍ය අත්පත් කරගන්න පුළුවන්. ඒක නිසා ප්‍රතිවිප්ලවය ඇති වෙන්න පුළුවන්. ඒක නිසාම මේ රාජ්‍ය කියන ආයතනය සහ මුලින්ම නැති කරන්න ඕන. එහෙම නැති කරොත් පමණයි අවසානයේ මේ යුගයට යන්න පුළුවන්. රාජ්‍ය නැති කරන්න නම් හරි ලේසි වැඩක් කරන්න තියෙන්නේ. රාජ්‍ය ඇති වෙන්න බලපාපු හේතුව හොයන්න ඕන. රාජ්‍ය ඇතුනේ මොකක් නිසාද? රාජ්‍ය ඇතුනේ වහල් යුගයේනේ. මොකක් නිසාද? වහල් යුගයන්ට වහලුන්ගෙන් ආරක්ෂා වෙන්න ඕන නා. එතකොට මේ පන්ති දෙකක් ඇති වුණු නිසා නේද වහල් යුගයේදී රාජ්‍ය බිහි වුණේ. දැන් පන්ති තිබුණේ නැහැ නේ මේකෙදී. රාජ්‍යත් තිබුණෙත් නැහැ මේකෙදී. එහෙනම් පන්ති නැහැ කියලා කියන්නේ රාජ්‍ය නැහැ. එහෙනම් කලියුත්තේ අර පන්ති විෂමතාවය නැති කරන්න ඕන. පන්ති විෂමතාවය නැති කරන්න නම් පන්ති ඇති වෙන්න බලපාපු ආර්ථිකය මොකක් කරන්න ඕනද? ආර්ථිකය සාධාරණ සමානාත්මතා ආර්ථිකයක් බවට පත් කරන්න ඕන. එහෙම ආර්ථිකය සමාන කළොත් පමණයි මේ කියන පන්ති විෂමතාවය නැති කළා රාජ්‍ය අවසන් කරගන්න පුළුවන්. ඒක නිසා නිර්ධන පන්තිය මේ යුගයේ පුරාවට කරන්න ඕන ආර්ථිකය සමාන කරන්න ඕන. මේ පන්ති දෙක අතර තියෙන මේ ආර්ථික බෙදීම නවත්තන්න ඕන. ඒ සඳහා නීති සකස් කරන්න ඕන. රාජ්‍ය නීතිය ඇතුලේ රට ඇතුලේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරලා මිනිස්සු අතර සමානව ආර්ථික සම්පත් බෙදී යන ක්‍රමයක් ඇති කරන්න ඕන. කෙනෙක් අහයක් කරන්න පුළුවන්ද කියලා පුළුවන්. නිෂ්පාදන ආර්ථිකයකට පමණයි කියන්නේ ආනයන සහ අපනයන ආර්ථිකයක් නෙවෙයි මේ. රට ඇතුලේ නිෂ්පාදනය කරලා රට ඇතුලේ මිනිස්සු අතර බෙදා හැරීමේ ක්‍රමයක්. ඒක නිෂ්පාදන ආර්ථිකයක්. එහෙම ක්‍රමයක් කරහා පුළුවන් මිනිස්සුන්ට ආර්ථිකයේ සමානව ගලා යන ක්‍රමයක් හදන්න.
එහෙම ආර්ථික සමානව ගලාගෙන යෑම ඇතුලේ කාලයක් ගත වෙද්දී මේක දවසෙන් දෙකකින් වෙන දෙයක් නෙවෙයි. කාලයක් ගත වෙද්දී මිනිස්සු අතර තියෙන මේ බෙදීම් අමතක වෙනවා. ඒ බෙදීම අමතක වුණාට පස්සේ ඔවුන්ම කල්පනා කරනෝ රාජ්‍යයක් මොකටද? ආර්ථික සමානව තමන් අතරට බෙදිනවා නම් අල්ලපු ඇට එකයි මායි අතර ආර්ථික බෙදීමක් නැත්නම් අපි දෙන්නටම වාහන ගන්න පුළුවන් ආර්ථිකයක් හැදිලා නම් අපි දෙන්නටම ආර්ථිකය තුල තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් දුවන්න පුළුවන් ක්‍රමයක් හැදිලා නම් මොකටද රාජ්‍යයක්? එතකොට රාජ්‍ය නිකම්ම ඉබේම හැලිලා වේලිලා ෂේ වෙලා යනවා. එහෙම රාජ්‍ය නැති වෙලා යන කාලෙකදී බිහි වෙනවා කොමියුනිස්ට්ගය. එක්ක තවදුරටත් පන්තිත් නැහැ, රාජ්‍යත් නැහැ, විෂමතා මුකුත් නැහැ. ආයි යන්නේ හරියට නිකන් මුල් අවස්ථාවට. කියන අනාගතයේදී රාජ්‍ය නැති වෙනවා. මොන රාජ්‍ය අනාගතය? රාජ්‍ය ආරම්භය මෙතන රාජ්‍ය ආරම්භය වහල්ලුගේදී ඒ වහල්ලුගේ ආරම්භ වෙන රාජ්‍ය වැඩවසම් යුගයේ තිබ්බා, ධනේශ්වර යුගයේ තිබ්බා, සමාජවාද යුගයේ තිබ්බා. හැබැයි කොමියුනිස්ට් යුගයේදී රාජ්‍ය නැති වෙනවා. රාජ්‍ය අනාගතයක් නැහැ හිනා. සමාජවාදී රාජ්‍ය ගැන ඉදිරිපත් කරන්නේ ඔන්න ඔය වගේ අදහසක්. යුග 6ක් හරහා වුන් මේ ඓතිහාසික භෞතිකවාදය හරහා වුන් රාජ්‍ය ආරම්භය, රාජ්‍යයේ ස්වභාවය නැත්නම් ක්‍රියාකාරීත්වය හා රාජ්‍යයේ අනාගතය මේ තුනෙන්ම ප්‍රකාශන වුණේ රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය මෙතනින් ප්‍රකාශ කරා රාජ්‍යයේ අනාගතය. ඕක තමයි සමාජවාදීන්ට අනුව රාජ්‍ය සම්බන්ධ සමස්ත විග්‍රහය. ඔවුන් රාජ්‍ය හැඳින්වුවේ පන්ති උපකරණයක් විදියට. ඒක පැහැදිලි කරා තවදුරටත් මේ ක්‍රමය හරහා. ඔබ අපි දැන් ඉන්නේ ධනේශ්වර යුගයක. ඊට කලින් තිබෙන වැඩවසම් යුගයක්, වහල් යුගයක් සහ ප්‍රාකොමියුනිස්ට් යුගයක්. වැඩවසම් යුගයේ පන්ති දෙකක්, වහල් යුගයේ පන්ති දෙකක්, රාජ්‍ය ඉහළ පන්ති අතර තිබිලා තියෙනවා. ඔබ අපි ජීවත් වෙන මේ යුගයේ ධනපතියන් අතර රාජ්‍ය තියෙනවා. ඒක වෙනස් කරන්න පුළුවන්, අපිට මෙතෙන්ට යන්න පුළුවන් සමාජවාදී විප්ලවයක් කළොත්. එහෙම සමාජවාදී විප්ලවය කළා මෙතෙන්ට ගියාට පස්සේ පුළුවන් අපිට මෙතෙන්ට යන්න ඒ ආර්ථික සමානාත්මතාවයක් කරහා. එහෙනම් රාජ්‍ය උමයි ඉදිරියට ගලාගෙන යන්නේ. කාට අනුවද? සමාජවාදීන්ට අනුව. මෙහෙම කතාවක් කියනකොට මේක පැහැදිලි නැත්තම් තවදුරටත් ප්‍රාකොමියුනිස්ට් යුගය. හිතන්නකෝ ඔබ තනියෙන් ජීවිතයක් ගත කරනවා. මේ ඉන්නේ ඔබ නම් ඔබ ප්‍රාකොමියුනිස්ට් යුගයේදී හරි සැහැල්ලුවේ ජීවිත ගත කරගෙන යනවා. හැබැයි ඔබ කාලයක් ජීවිතේ ඉස්සරහට යද්දී ඔබට තේරෙනවා ඔබ යම් දේවල් ටිකක් හම්බ කරන් තියෙනවා. Tamangaa යම් අවශ්‍යතා ටිකක් වැඩි වුණොත් එක තියෙනවා. ඔබ විවාහයක් පෙළවහක් කරගන්න පෙළඹෙනවා. මෙන්න ඔබ වහල් යුගයේදී එහෙම පෙළවහක් කරගන්නවා. දැන් ඔබ තනියෙන් නෑ, පන්ති දෙකක් තියෙනවා. ඔබ සහ ඔබේ හිමිකරුවා සහකරුවා දෙන්න අතර තියෙන ગેප් එකක්, වෙනසක් තියෙනවානේ. ඒ වෙනස ඇතුලේ ඔබලා දෙකොල්ල අතර යම් අර්බුදයක් තියෙනවා. මේ කියන කෙනා කාන්තාවක් නම් කාන්තාව බැන්දට පස්සේ සාමාන්‍යයෙන් වෙන්නේ වහලියක් බවට පත් වෙනවා. වහල් ලිමිය වෙන්නේ ඇගේ ස්වාමියා. දෙන්න අතර සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක් නේ. සැමියා විසින් කාන්තාව පාලනය කරනවා. කාන්තාව උත්සාහ කරනෝ සැමියා යම් අවස්ථාවකදී සැමියට එරෙහි නැගී ඉන්න. අර වහල්ලුගේ වහලු නැගී ඉන්න හැටි වහල්ලු මියන්ට එරෙහිව. ඒ වගේ බැන්තර පස්සේ ඇය හිතනෝ මොකෝ පාලනය කරන්න. සැමියා මොකද්ද කරන්නේ? ස්ත්‍රීව තවදුරටත් පාලනය කිරීම අවශ්‍යතාවය මත රාජ්‍ය කියන දරුව හදනවා. දරුවෙක් දෙනවා. දැන් දරුව නිසා මේ කාන්තාවට යන්න ඕනුනත් යන්න බෑ. ඒ බැඳීමක් තියෙනවනේ. දරුව පාවිච්චි කරලා සැමියා ඇයව පාලනය කරනවා. හරියට වහල් යුගය ඇතුලේ රාජ්‍ය පාවිච්චි කරලා වහල් ලිමියන් වහලුන්ව පාලනය කරා වගේ. ටිකක් දියුණු වෙනවා. කලින් ගත කරපු බයික් එකේ ගියපු පවුල ඊට පස්සේ යම් තැනකට ඇවිල්ලා ස්ථාවර පට්ටකට ඇවිල්ලා අපි තුමු වාහනයක් ගත්තා. ගියක් හැදුවා. ටිකක් සංවර්ධන අවධියකට ආවා. ඒ තරදේම සිද්ධ වෙනවනේ. සිද්ධ වුණේ භෞතිකව ටිකක් දියුණු වුණා විතරයි. හැබැයි දරුවෝ ඉන්නෝ, සැමියා ඉන්නෝ, කාන්තාව ඉන්නෝ, කාන්තාව පාලනය වෙනෝ රාජ්‍ය කියන දරුවා හරහා. වැඩවසම් යුගය වුණා වගේ.
තව ටිකක් සංවර්ධනය වෙනවා. අර දෙයම සිද්ධ වෙනවනේ. අර දෙයම කියලා කියන්නේ භෞතික සංවර්ධනයක් විතරයි. සැමියා ඉන්නෝ, දරුවෝ ඉන්නෝ, කාන්තාව. කාන්තාව පාලනය වෙනවා. දරුවා හරහා. නේ? දරුවට බලපෑම් කළා සැමියා ඒ හරහා කාන්තාව පාලනය කරනවා. සාමාන්‍ය කාන්තාව දරුවගෙන හිතනවානේ වැඩි කියලා අපි දන්නවනේ. ඒකත් එක්ක සැමියා දරුවා හරහා කාන්තාව පාලනය කරනවා. කාන්තාවට යන්න ඕන උනත් හිතනෝ දරුවා නිසා ගිහිල්ලා තේරුමනේ දරුවට අනාගතයක් දෙන්න විදියක් නැහැ. හැබැයි භෞතික සංවර්ධනය වුණා. මේ පහළ පන්තිය මේ ක්‍රම තුන ඇතුළෙම අන්ත පීඩාවකටපත් වුණා. අර කාන්තාව වගේ. දරුවා නිසා ඉවසලා හිටියා. හැබැයි මේ ක්‍රම තුන ඇතුළෙම ඇයව අතිශය සූරාකෑමකට ලක් වුණා සැමියාගේ. ඉමේ දැන් මේ අවස්ථාවට ආවම කාන්තාව තීරණය කරනෝ මේ ක්‍රමෙන් කොහොම හරි මිදෙන්න. අවසානයේදී ඇය තීරණය කරනෝ විප්ලවයක් කරන්න. මොකද විප්ලවය සැමිය ගාව ඉන්න දරුව තමන් ගාවට කොහොම හරි ගන්න ඕන. ඒකත් මේ ප්‍රශ්නේ ඔක්කොම හරිනේ. එයි දරුව හරහා තමයි මේ උඩ පන්තිය පහළ පන්තියව පාලනය කරේ. දරුව තමන් ගාවට ගත්ත කියලා කියන්නේ තවදුරටත් මොහුගෙන් කරදරයක් වෙන්නේ නැහැ. අවසානයේදී විප්ලවය හරහා නීත්‍ය අනුකූලව උත්සාහ කරනවා දරුවා කාන්තාව ළඟට ගන්න. ගත්තා. දැන් ඉන්නේ දරුව තමන් ගාව සැමියා එතනින් පහළට එනවා. මොකද හේතුව දැන් කාන්තාව බලවත් රාජ්‍ය දරුවා ඉන්නේ ආගාව. හැබැයි කාන්තාව දන්නවා මෙහෙම වැඩි කල් ඉන්න හම්බෙන්නේ නැහැ සැමියා මොකක් හරි ක්‍රමයක් දාලා දරුවා ආයි පාරක් අත්පත් කරගනි. ඇයට ඕන වෙනවා මේ ජීවිතේ නිදහස් කරගන්න දරුවගෙන් නිදහස් වෙන්න. අපිටම අවසානයේදී දරුව දෙනවා පන්සලකට. ඒ කියන්නේ දැන් දරුවා සැමියටත් අයිති නෑ මේ බිරිඳට අයිතිත් නෑ. අවසාන යනවා කොමියුනිස්ට් යුගයකට රාජ්‍යයක් නෑ දරුවෙක් නෑ දෙන්නම බැඳීම් වලින් නිදහස්. සමාජය අවසාන යන්න ඕන ඔතෙන්ට. එහෙම බැඳීම් නැති කාගේවත් පීඩනයක් මර්ධනයක් නැති අවසාන වශයෙන් Tamanට සාධාරණ යුක්තිසාගත මෙන්න මේ ක්‍රමය ඇතුළට ඒක තමයි කොමියුනිස්ට් යුගය. රාජ්‍ය ගැන සමාජවාදීන් දකින්නේ ඔහොම දර්ශනයක්. ඒක ඇතුලේ උරුප්පන්න උත්සාහ කරනවා රාජ්‍ය කියන්නේ මේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් තියෙන දෙයක් නෙවෙයි. එක පන්තියක කොටසක එක සුභසිද්ධිය වෙනුවෙන් තියෙන දෙයක්. එහෙම වුණේ මේ සමාජයේ බෙදුණු නිසා. සමාජයේ බෙදීම් තියෙන තාක්කල් රාජ්‍ය තියෙනවා. සමාජයේ බෙදීම් නැති වුණු කාලයක අවසානයේදී මේ කියන කොමියුනිස්ට් යුගයට යන්න පුළුවන්. ඒක තමයි සදාකාලික මිනිස්සු ළඟා වෙන්න ඕන තැන. ඕක තමයි රාජ්‍ය පිළිබඳ සමාජවාදී විග්‍රහය. තේරුම් නැත්තම් මේ වීඩියෝ එක නවත්ත බලන්න. රිවයින්ඩ් කර බලන්න ටිකක් සංකීර්ණ මතවාදයක්. එහෙනම් අපි සමාජවාදීන් රාජ්‍ය ගැන දකින දර්ශනය කතා කරා. රාජ්‍ය වුන් හැඳින්නුවා, රාජ්‍ය ආරම්භය පැහැදිලි කරා, රාජ්‍ය ස්වභාවය පැහැදිලි කරා, සහ රාජ්‍ය අනාගතයේදී නැති වෙන දෙයක් කියන එක පැහැදිලි කරා. ඔන්න ඔය කියන මාතෘකා හතර යටතේ මේ කරුණු ටික පෙළගස්ස ගන්න පුළුවන් නම් වැඩේ ගොඩ. අමතක කරන්න එපා මේ යුග 6 ඔළුවේ තියෙන්න ඕන. පිළිවෙලට ඒ පිළිවෙල ඇතුළේ ඔබට රාජ්‍ය ගැන සමාජවාදීන් ඉදිරිපත් කරපු මතය පැහැදිලි කරගන්න පුළුවන්. එහෙනම් ඔබ තමයි රාජ්‍ය සම්බන්ධ සමාජවාදී විග්‍රහය ඔබ හොඳට ධාරණය කළ ඔළුවේ රඳවා ගන්න. අපි අදට නවත්තනවා. ලබන සතියේ නැවත අලුත් කොටසක් එක්ක අපිට ආයතන මේ කොටස් දෙකක්. එකක් තමයි ෆැෂිස්ට්වාදය සහ ඉස්ත්‍රීවාදය අපි ලබන සතියේක සාකච්ඡා කිරීමක් කරනවා මේ විදිහටම. එහෙනම් ප්‍රශ්න ගැටලු තියෙනවා සුබුදු පරිදි ගෲප් එක තියෙනවා. පෞද්ගලිකව අහන්න පුළුවන්. හැබැයි ගෲප් එකෙන් ඔබට chat කිරීමේ අවස්ථාව අහිමි කරා. මොකද එක දවසකට chat 1000 2000 3000 දින පටන් ගත්තා. මම ඊට පස්සේ මගේ තොරතුරු ටික දෙන්න බැරිකම නිසා මම ඔබව chat එකෙන් අයින් කරා. හැබැයි ඔබ ගෲප් එකේ ඉන්නවා. මගේ පෞද්ගලිකව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙනම් අපි අදට නවත්තන්න. අපි ලබන සතියේ මේකේ මදිපාඩු වෙච්ච කොටස් දෙකක් අරගෙන හම්බෙමු. ඒක පරිස්සමෙන් සුවෙන් ඉන්න මතවාද මේ දෙක හොඳට බලාගෙන ලිබරල් වාදය හා සමාජවාදය ලේසි පාසු නෑ, සුළුපටු නෑ, ටිකක් සංකීර්ණ නෑ. හොඳට කියව ගන්න. ඔබට යම් තැනකදී ගැටලුවක්වත් අපි නැවත පන්ති පවත්වන දවසක වුණත් ඔබට මේ ටික නැවත කරලා දෙන්න උත්සාහයක් කරමු. හරි එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පරිස්සමෙන් ගෙවල් වලට